සිරිලක ඇසිදිසි සරසවි පින්දිම දොරින් දොරට දොර මඩලාවයි. ආයිබෝවන් දොරමඩලාව සංවාදාත්මක හරසරණී දොරමඩලාවෙන් අපි අටලෝ දහමින් කම්පා නොවීමේ ගුණය ගැන කතා කළා. මේ වැඩසටහනට ඉතා ඉහළ මට්ටමේ ප්‍රතිචාරයක් ලැබුණ බොහොම කාලීන මාතෘකාවක් හැටියට මෙරටින් වගේම පිටරටින් මේ වැඩසටහන බලපු බොහෝ දෙනෙක් මට කතා කරලා ප්‍රතිචාර දැක්වුවා. මෙහි තවත් පියවරක් තබන්නයි කියලා ඉල්ලීමකුත් කළා. ඒ නිසා මා කල්පනා කළා කතා කරලා ඉවර කරන්න පුළුවන් මාතෘකාවකුත් නොවන නිසා අටලෝ දහමින් කම්පා නොවීමේ ගුණය පිළිබඳව තවත් වැඩසටහනක් සංවිධානය කරාට ඒ වැඩසටහන තමයි අද අටලෝ දහමින් කම්පා නොවීමේ ගුණය, තාදි ගුණය, අකම්ප්‍ය ගුණය කියලා හඳුන්වන ගුණාංගය ගැනයි අද දොරමඩලාවෙනුත් අපි කතා කරන්නේ. මා කැමති අපේ විද්වත් මණ්ඩලය හඳුන්වා දෙන්නට අදත් අපේ ආරාධනෙන් දොරමඩලාව සංවාදාත්මක හරසරණීට වැඩම කරන අපේ ප්‍රධාන සම්පත්ධාරී ස්වාමීන් වහන්සේ නමක් මහාචාර්ය පූජ්‍යපාද දේවාලයේගම මේධානන්ද ස්වාමීන් වහන්සේ මා නමස්කාර පූර්වක දොරමඩලාවට පිළිගන්නවා. කැලණි විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ හිටපු මහාචාර්ය ස්වාමීන් වහන්සේ. ඒ වගේම අපේ ආරාධනෙන් අද දොරමඩලාව සංවාදාත්මක හරසරණීට සහභාගී වෙන අපේ තවත් ප්‍රධාන සම්පත්ධාරී කැටියට හඳුන්වා දෙන්න පුළුවන් සම්මානිත මහාචාර්ය වෛද්‍ය සුමනපාල ගල්මංගඩ සූරින් ඉතා ගෞරවනීයව දොරමඩලාවට පිළිගන්නවා. කැලණි විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමා ඊළඟට වාඩි වෙලා ඉන්න සම්පත්ධාරීතුමා මොකද අද මේ මාතෘකාවට කතා කරන්න ආවේ කියලා සමහරවිට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. සම්මානනීය රංගවේදී ජයලාල් රෝහණ මහත්මයාත් ගෞරවනීයව පිළිගන්නවා. මේ රංගන ශිල්පියෙක් අටලෝ දහම ගැන කතා කරන්නේ මොනවද කියලා සමහරව අහන්නත් ඉඩ තියෙනවනේ. ඒකට පිළිතුර එතුමාම දෙයි. තව ටිකකින් අපි කතා කරමු. මම ගෞරවණීයව ආරාධනා කර සිටිනවා අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට ධර්මානුකූල ආරම්භයක් ලබා දෙන හැටියට. ඔව් අපේ ආචාර්ය හසන්ත මහත්මයා මහාචාර්යතුමනි, ඒ වගේම අපේ ජයලාල් රෝහණ කතිකාචාර්යතුමනි, ඔබතුමා එක් කිව්වේ නැහැ. අද අපි මේ කරන සාකච්ඡාව දැන් බුද්ධ ධර්මයේ හැටියට සංසාරේ ජීවත් වන කෙලෙස් සහිත මිනිස්සු හැටියට රාග දෝෂ මෝහ ආදී සහිත පෘථග්ජන ඇත්තු හැටියට අපි නිතරම මමත්වයේ ඇති උදවිය. සාමාන්‍යයෙන් කියන්නේ මමය මගේ කියන හැඟීම අදහස උඩ වැඩ කරන අය. බුද්ධ ධර්මයේ දේශනාවල කියන්නේ ඔය මමය කියන එක දෙවෙනියට කියන්නේ මගේ කියන අදහස. ඒ තමයි මම. මගේ දැසේ, මගේ දෙකනේ, මගේ දෑතේ, මගේ දෙපය කියලා, මගේ දරුවෝ, මගේ දේපල ඔහොම. රූප වේදනා ආදී ස්කන්ධ ධර්මයන් ගැන, ඉන්ද්‍රිය ගැන මගේ කියලා හිතනවා. ඒ වගේ මම වෙමි කියලා. දැන් පැහැදිලිව කියනවා නම් කැඩපත මොන බලන කන්නාඩි ඉස්සරහට ගිහලා මේ මම වෙමි. ෆොටෝ එකක් ඡායාරූපයක් ගත්තාම ඒක අර ෆොටෝ සාප්පුවේ කරවල කාමරයෙන් සුද්ධ කරගෙන ආවහම මේ ඉස්සෙල්ලාම බලන්නේ මම ඉන්නවද කියලා. මං කොහොමද මේ වෙලාවේ හිටියේ කියලා. hina වෙන්න බැරි වුණාද? අමතක වුණාද? පස්සේ තමයි ඉතින් අපේ තාත්තා කොහොමද හිටියේ, අම්මා බෑනා කොහොමද ඉන්නේ කියලා බලන්නේ පස්සේ. ඉතින් මේ මම වෙමි. මම අහවල් අටුවාවේ කියන මම අහවල් අමාත්‍යවරයාගේ පුතා වෙමි. මම අහවල් සිටුවරයා වෙමි. කියලා ඉතින් මේන් මා නියෝජනය වෙයි කියන එක පංචස්කන්ධේ. එතකොට ඊළඟ මේ මගේ ආත්මය. ඒතන් මම ඒසෝහමස්මින් ඒසෝමි අත්තා කියන හැඟීම අපි කාගෙත් හිතවල තියෙනවා සංසාරේ ජීවත් වෙන. බුද්ධ ධර්මය කියන්නේ මේකේ විකෘති චින්තනය. ප්‍රകൃතියට එන්න කියනවා මගේ නොවේ කියලා. මේ කිසිවක් මගේ නොවේ. සබ්බේ ධම්මා අනාත්තා. මම නොවේ මේ පංචස්කන්ධේ නිරූපණයනේ මම නෙවෙයි.
ඒ චින්තනයට එන්න අමාරු එන්න කියනවා. පැමිණ අපිට යථාර්ථය දකින්න බෑ කියනවා. මේ මගේ ආත්මය නොවේ කියලා. මේ මගේ කියලා කියන්නේ හිතන්නේ තණ්හාව නිසානේ. මගේ දේපල මගේ වස්තුව මට දරුවෝ ඉන්නවා මේ මගේ දරුවෝ පුත්තම්මත්ති ධනම්මත්ති කියලා හිතන්නේ තණ්හාව නිසා. මම වෙමි කියන්නේ මානෙ නිසා. මේ මගේ ආත්මය කියලා හිතන දෘෂ්ටිය නිසා. ඔතනින් තමයි මේ අටලෝ දහමින් කම්පණය ඇති වෙන්නේ. මම කියන කේන්ද්‍රයෙන් තමයි මේ ගැටලුව උපදින්නේ. ඇත්තටම. තමන් ගැන හිතන්නේ ඒකයි. තමන්ට ලාභයක් ලැබෙනකොට තමන් උද්දාමයටපත් වෙන සතුට වෙන. අලාභයක් සිද්ධ වෙනකොට අනේ මට අලාභයක් වුණා කියලා කම්පණය වෙනවා. මම කියන තැනින් තමයි මේක එන්නේ. තණ්හා මුල් කරගෙන. ඊළඟට මම මගේ කියන හැඟීමත් එක්ක එන්නේ. ලාභ මට නිඳා කළා කියලා මට දුක් වෙනවා. මට ප්‍රශංසා කරනවා කියලා සතුට වෙනවා. එහෙමනේ. අටලෝ දහම් ඉදිරියේ මිනිස් සිත ක්‍රියා කරන හැටි. ඉතින් මේ අපේ පරණ පොතක මගේ මතකයේ හැටියට අපේ පිරිවෙන් වල මේ කලින් දැනුත් භාවිත වෙනවා ඇති පොඩි හාමුදුරුවන්ට සංස්කෘත ගන්නන්ට තියෙන කිසියම් පොතක පුංචි කතාන්තරයක් තිබ්බා. එක ගෙදරක උත්සවයක් තිබුණා. මේ උත්සවයේ උදේ ඉඳලම තිබුණා. මේ උත්සවයේදී අවශ්‍ය දෙයක් හැටියට මිනිස්සු ඉතින් උත්සවයේදී සතුටු වෙනවනේ. මංගල සම්මත උත්සවයක්. ප්‍රීති උත්සවයක්. විවාහ මංගල උත්සවයක් වගේ බෙරයක් ගෙනවා. බෙරේට ඉතින් දෙපැත්තටම ගහනවානේ. ඒතර බෙරේ පද සමහර ඒවා ගහනකොට අපේ මේ ජලාරෝහණ මැතිතුමා ඒවා හොඳට දන්නවා. සමහර මේ බෙර වාදකෝ ඉතින් බොහොම සැරට උඩ පැනලා එහාට මෙහාට කරකිලා වරදාලා ගහනවා. ඔව්. නැගලා යනවා වෙරහට. ඉතින් මේ බෙරයක් ගෙනල්ලා කවි සින්දු කියලා ගායනා කරලා බෙරේ ගහලා නටලා මේගොල්ලෝ සතුටු වුණා. දවස් තිස්සේම බෙරේ අතින් අත ගිහින් එක එක්කෙනා ඉතින් ගහලා බෙරේ පැත්තකින් තිබ්බා. මේ බෙරේ තිබ්බේ කොහෙන්ද? කුස්සියෙන්. සෙනගට සාලේ නිදා ගන්න වෙන්නේ නැති බෙරේ ගෙනින් කුස්සියෙන් තිබ්බා. කුස්සියේ තියෙන පරණ භාණ්ඩයක් වංගෙඩිය. දැන් ගෙවල් වල මන් දන්නේ නැහැ වංගෙඩිය තියනවද කියලා. දැන් මං හිතන්නේ පිටි කෙටිල්ල එහෙම නැහැ නේ. මිරිස් කෙටිල්ලත් නැහැ. වී කෙටිල්ලත් නැහැ. ඉස්සර ඉතින් මේ අපේ ගම්වල වුණත් කුඹුරෙන් වී ටික ගෙනහම වංගෙඩියනේ කොටන්නේ. අම්මලා දිග මොල් ගස් වලින් හොඳට ශක්ති සම්පන්න අම්මලා ඒ වී කොටපු අම්මලාට heart attack හැදෙන්න නැතුව ඇති. තුනටි අමාරු හැදෙන්නත් නැතුව ඇති. ඉතින් කොහොම හරි මේ වංගෙඩිය ළඟ තිබ්බා. බෙරේ වංගෙඩියයි දෙකම ටික හැඩෙන් එක වගේනේ. සාමාන්‍ය හැඩේ එක වගේ. වංගෙඩිය ළඟ තිබ්බා තියලා මිනිස්සු තැන් තැන් වල වැටිලා නිදාගත්තා. විහිස වෙච්ච වෙලාවනේ ඉතින් කාලා බීලා නටලා ගී සින්දු කියලා. මධ්‍යම රාත්‍රියේ මේ බෙරේට වංගෙඩිය කතා කළා. වංගෙඩිය කතා කළා බෙරේට. බෙරේට කිව්වා අනේ මං හැමදාම ඉන්නේ මෙතන තමයි. වංගෙඩිය කියනවා. මට වැඩි පිරිසිදුකමකුත් නැහැ. ඔබතුමා නම් හරි ලස්සනට ඉන්නවා. එහෙම යනවා ඉතින්. දැන් බෙරේ බැඳගෙන බෙල්ලන් වෙල යනවා, කැලණි යනවා, මාලිගාවේ පෙරහැරට යනවා, තොইল පවිල් වලට යනවා එමනේ. බෙර අය නැහැ. ඉතින් මේ සමහර බෙර විශ්වවිද්‍යාලෙත් යනවා. ඉතින් මේ බෙර මේ ඔයානම් එහෙම ඇවිදිනවා. මං හැමදාම මෙතන තමයි ඉන්නේ වංගෙඩිය කිව්වා. ඊට ඇටි මං හරි කෙලුටුයි. මට කිසි අලුත් වැඩියාවුත් නැහැ. පිටිපැත්තෙන්.
ඇතුල් පැත්ත ටිකක් පිරිසිදු කරුවත් ඉතින් පිටිපැත්තෙන් මට අලුත් වැඩියාවක් නැහැ. දැන් ළමයි හැබැයි දැන් මේ කාලේ ඊළඟට උපදින ළමයින්ට බලාගන්න මේ කොහේ හරි බෙරයක් කුල්ලක් හරි තියලා තියන්න වෙයි කටු ගෙයිවත්. ඉතින් කෞතුකාගාරයවත් වංගිඩියක්. ඉතින් දැන් බෙරේ නම් තාම ඉතින් දරුවෝ අඳුරනවා. කොහොම හරි දැන් ඉතින් මේ වංගිඩිය හොම් කිව්වා. ඒ විතරක් නෙවෙයි ඉතින් මම විඳින දුක් මං විතරයි දන්නේ වංගිඩිය. අනේ මේ ගෙවල් වල මරණයක් මගුලක් දානයක් මොන දේ තිබුණා මට හරි කරදරයි. පිටි කොටනවා, මිරිස් කොටනවා, කහ කෑලි කොටනවා. මෙතෙන් මේ ඉවරයක් නැහැ. වී කොටනවා. මට හරි කරදරයි ඉතින්. මං හරි දුක් විඳිනවා වංගෙඩිය කිව්වා. අර මම මුල් කරගෙන හිතන හැටි මම මේ කියන්නේ. මට ඇති සැපක් නැහැ ඉතින්. ඔයාට වගේ. ඔයා නම් ඉතින් මිනිසුන්ගේ පිටේ නැගලා යනවා. මේ බඩට තියලා බැඳගෙන යනවා. එහෙම. ඉතින් මාවේම කවුරුවත් අර යන්නේ කොහොමද? ආගෙන තමන් විඳින දුක වංගිඩිය කිව්වා. ඒ විතරක් නේ ඉතින් මේ පිටි කොටන්න හිටියාම සමහර දාට මගුලක් මරණයක් වෙච්ච වෙලාවේ දානයක් පින්කමක් වෙලා නම් දවල් රෑ දෙකේම ඉතින් වැඩ මට හරි හිරිහැරයි. ඔක්කොම අහන් ඉඳලා බෙරේ කිව්වා මං සැපෙන් ඉන්නවා කියලා ඔබ හිතන් ඉන්නේ. අනේ මටත් ගහන්න හිටපුවාම දෙපැත්තටම තලනවා බං. කවි සින්දු කිය කියා තලනවා. මායන් වෙලා වගේ තලනවා. මට කිසි නිදහසක් නැහැ. ඔබ හිතන් ඉන්නේ මං සැපෙන් ඉන්නවා කියලා. මට තලනවා කියන්නේ පින්කමේදීත් තලනවා. මගුල් ගෙදරත් මට වදිනවා. තොවිලෙත් මට වදිනවා. ඉතින් මේ මට ඇති සැපක් නැහැ. ඉතින් බෙරේ හිතන් හිටියා මේ වංගිඩිය හිතන් හිටියා බෙරේ සැපෙන් ඉන්නේ කියලා. බැලුවා දැන් බෙරේටත් ඇති සැපයක් නැහැ. බෙරේ හිතන් හිටියා වංගිඩිය සැපෙන් ඉන්නේ කියලා. කුස්සියට වෙලා ඔය තමන්ගේ පාඩුවේ හුදකලාව ඉන්නවා ඇති කියලා කරදරයක් නැතුව. නෑ එහෙම එකක් නෑ. ඉතින් මේ බෙරේ වංගිඩිය දෙක එදත් අපි කිව්ව කතාවේ වාගේ අර ගමරාලයි ගමහමිනේ දෙන්නා වගේ බෙරේ වංගිඩියයි දෙකම එක වාගේ දුක් විඳිනවා. එක්කෙනෙක් හිතනවා මට තමයි මේ අලාභ අනිත් පැත්තන්ට ලාභ මට තමයි නින්දා අනිත් හවල්වන්ට ප්‍රශංසා ලැබෙනවා. මට තමයි කීර්තිය අපකීර්තිය අනිත් අය ඉතින් කීර්තිය භුක්ති විඳිනවා කියලා. එහෙම නෙමෙයි අපි දෙගොල්ලම එක වගේ මේ සංසාරේ දුක් විඳින අය ගිහි පැවිදි දෙගොල්ලම එක වගේ. ගිහි පැවිදි දෙගොල්ලෝ වගේ. එකම සසර දුක් විඳින අය. අටලෝ දහම අපි කාටත් පොදුයි. බුද්ධ ධර්මය විශ්ව සාධාරණ මේ සදාතනික සත්‍ය ජීවිතය ගැන ලෝකය ගැන කතා කරන ධර්මයක්. දැන් අෂ්ටලෝක ධර්මයට කාලයක් නැහැ හැම කාලෙම එක වගේ. ඉස්සර කාලේ නම් අටලෝ දහමට මිනිස්සු මුහුණ දුන්නා දැන් නෑ එහෙම එකක් කියන්න බෑ. දැන් ඡන්දේ ළඟයි. ඒක අපේක්ෂකයෙකුට කියන්න බෑ අපි තමුන්නාන්සලා අටලෝ දහමෙන් බේර ගන්නවායි කියලා කියන්න බෑ. තමුන්නාන්සලා මේ 8න් 4ක් අපි දෙන්නම් ලාභ නැතුව ලාභ විතරක්. නින්දා නැතුව ප්‍රශංසා විතරක් ඇති වෙන මේ ලැබෙන ආණ්ඩුවක් අපි පිටවනවා කියලා එහෙම කියන්න බෑ. අටලෝ දහමට කාලයක් නැහැ. දේශයක් නැහැ. කොයි දේශෙත් කොයි ආගමක් නැහැ මොන ආගම ඇදහුවද මොන භාෂාව කතා කරුවද. මේ ගිහි වුණත් පැවිදි වුණත් සමහර විට ඇත්තටම බුදු වුණත් රහත් වුණත් අපේ බණ පොතේ හැටියට අටලෝ දහම සනාතන දහමක්. ඒතේ අනිත්‍ය මනුජේසු ධම්මා වෙනස් වෙන දහමක්. මිනිස්සුන්ට උරුම දහමක්. ඉතින් ඒක අර මේ හැබැයි ඉතින් එක එකනා හිතන් ඉන්නේ එහෙම නෙවෙයි. මම කියන කේන්දරේ උඩ මේක මට තමයි වෙන්නේ අනිත් අයට නෑ කියලා. හැබැයි ලාභ වෙනකොට එහෙම හිතන්නේ අනිත් අයට නැති එක හොඳයි මට ලැබුණාම හොඳයි. ඇති කියලා හිතෙනවා. දැන් මම අපි දන්නවාද මේ අටේ අන්තිමට කියන
සැප දුක් කියන දෙක ලාභ යසායස නින්දා ප්‍රශංසා සැප දුක් දෙක කියන දෙකට අර ඔක්කොම ඇතුල් කරන්න පුළුවන්. ඉතින් ඔය දෙකම මිනිසුන්ට උරුමයි සංසාරගත ජීවිතේ. අපි කවුරුත් දුක් විඳින අය සංසාරේ බුද්ධ ධර්මයේ හැටියට. ඉතින් ඒකේ තේරුම සැප නැහැ කියන එක නෙවෙයි යන්නේ. මේ తాවකාලික සැප මිනිස්සුන්ට සංසාරික වශයෙන් ගිහි පැවිදි දෙගොල්ලටම විඳිය හැකි, අත්විඳිය යුතු අත්ති සැප, භෝග සැප තියෙනවා බුදුදහම හැටියට. එතකොට ගිහි සැප, පැවිදි සැප, සාමිස සැප, නිරාමිස සැප කියලා ප්‍රභේද දක්වලා තියෙනවා. සංසාරේ සැප විඳිනවට බුද්ධාගම විරුද්ධ එහෙම නැහැ. සාධාරණ යුක්ති සහගත ධාර්මික නීත්‍යානුකූල රටාවක් සීමාවල් ඇතුලේ සැපෙන් මිනිස්සු සතුටින් ජීවත් වෙනවා දකින්න බුදුහාමුදුරු කැමතියි. ඒක ගැටලුවක් නැහැ. හැබැයි ඉතින් සංසාරයේ දුක අපිට නිසකවම මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ලෙඩ වෙනවා, මහලු වෙනවා, මැරෙනවා. දැන් මේ දවස්වල මේ වසංගත රෝගයකින් ලෝකම ලෙඩ වෙලා විශාල ඉතින් මේ අටලෝ දහමට හැබැයි මිනිස්සු මුහුණ දෙන්න ඕනේ. මොන නෙදී මොන ආගම ඇදහුවත් මොන භාෂාව කතා කරුවත් කොයි රටේ හිටියත් මොන කාලේ වුණත් මොන රටාව කෙරුවත් අටලෝ දහමෙන් බේරෙන්න කෙනෙකුට බෑ. ඒ අපේ හඳුන. ඔබ වහන්සේ අර බෙරය සහ වංගෙඩිය අතර සංවාදය ගැන අද කීවා. මට මතක් වුණා ගංගාව සහ දිය ඇල්ල අතර සංවාදයක්. දිය ඇල්ලත් ලස්සනයි. ඒක අපිට වැඩක්ම නෑ කියන්න බෑ. රටට විදේශ වෙන්නේ මෙහෙම ගෙනල්ලා දෙනවා, පරිසරය ලස්සන කරනවා, සංචාරකයෝ බලන්න වෙනවා. හැබැයි ගඟ මොනතරම් ප්‍රයෝජනවත්ද කියලා කදිමට පැහැදිලි කළා. ඒ වගේම අර ගම මහගේ ගමරාලයි වැඩ මාරු කරගෙන රාජකාරි මාරු කරගෙන සිද්ධ වෙච්ච අලකලංචියත් පැහැදිලි කළා අපේ ආඳුර කදිමට. ඔබ වහන්සේගේ ගඟයි දියැලයි කතාව අහගෙන ඉඳලා කවියක් ලියලා දර්ශනී බණ්ඩාරමෙන් මට එවලා තියෙනවා මුහුණු පොතේ Facebook එකේ දාලා තින්නේ. සුළු මෙහෙයක් කර මහා හඬ නගනා දිය ඇල්ලක් වාගේ රටදැය නොතකන හිස් මිනිසුන්ගේ බොල් හඬ නොමැතාගේ මහ මෙහෙයක් කර නිහඬව ගලනා මහවැලි කොමලි වගේ හඬ අඩු වැඩ මිනිසුන් වෙමු අපේ ජීවන ගමන් මගේ. ඒ කියන්නේ අර මහවැලි ගඟ වගේ වෙමු කියලා තමයි. ඔව් සුත්තනි පාතනේ දීන මහාචාර්යතුමා සනන්දායති කුසෝභා තුන්නී යති මහෝදති. ඒක හොඳයි. අපේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමා අපේ ගෞරවනීය මහාචාර්ය දේවාලයක මහාඳුරන්ගෙන් අවසරයි අපේ හිතවත් කතිකාචාර්ය ජයලාල් රෝහණ මැතිතුමාගෙන් අවසරයි ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි මැතිතුමනි දීර්ඝ කාලයකින් දොරමඩලාවට එන්න ලැබීම සන්තෝෂයක්. විශේෂයෙන් මම හිතනවා මේ හසන්ත මහත්මයා මේ මාතෘකාව දෙවෙනි වරටත් කතා කරන්න තෝරගත්තු එකම ඊටාම වැදගත් බොහොම කාලෝචිතයි. ඒ මොකද මේ කාලය තුල තමයි මම හිතනවා අපේ රටේ මිනිස්සු ලෝකයේ මිනිස්සු මේ ලෝකේ තියෙන මේ අටලෝ දහමේ ස්වභාවය අත්දැකීමෙන්ම පසක් කරගත්තු කාල සීමාවක් කියලා මම හිතනවා. ඒ නිසා ඒ ගැන මේ විදිහ සාකච්ඡාවක් පැවැත්වීම හුඟක් ප්‍රයෝජනවත් කියලා මම හිතනවා. හැබැයි අර මොකද අර සිරීපාදේ යනකොට කට්ටිය කියනවලු නගින්ද යන මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි කියලා. ඊට මේ කට්ටිය කියනවලු නැගලා බහින මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි කියලා. ඔය අස්සකින් ඉන්න තව මිනිහෙක් ඉඳලා කියනවලු ඕකානේ ගමේදිත් තියනවා නම් කොච්චර හොඳද කියලා. ඉතින් ඕක සිරීපාදේ නගින කොටයි බහින කොටයි විතරයි ඕක තියෙන්නේ. ගමේදී නෑ. ගමේදී නෑ. කරුණාවත් ඒකත් නෑ ගමේදී. අන්න ඒ හින්දා මේ කොරෝනා වෛරසය ඇති කාලේ මේ ඇති වෙච්ච සියලුම සෞඛ්‍ය පුරුදුද එතකොට ආරක්ෂාවද සෞඛ්‍යයේද මේ සියල්ලම දිගට පවත්වාගෙන යනවා නම් මම හිතනවා හරි හොඳයි යන්න ඒ සඳහායි මේ වගේ සාකච්ඡාවක් වැදගත් වෙන්නේ කියලා මම හිතනවා. අටලෝ දහමින් කම්පා නොවීම කියන්නේ ඒකනේ. දැන් ලාභාලාභ අයසයස නිന്ദා ප්‍රශංසා සැප දුක් කියන මෙව්වා මේ ලෝක ධර්මනේ අපේ හාරු සඳහන් කරේ. ලෝකස්ස ධම්මා ලෝක ධම්මා. මේ ලෝකයට අයිති ඒවා. ඉතින් මේ ලෝකය කියන්නේ ඕකමයි. ලෝකේ ඕයෙන් එකක් හම්බෙන්නේ නැහැ නේ. සැප විතරක් හම්බෙන්නෙත් නැහැ, දුක විතරක් හම්බෙන්නෙත් නැහැ. මේ දෙකම මුහුණ පාන්න සිද්ධ වෙනවා. අර හාමුදුරුවෝ ඊටාම නිවැරදිව එක සඳහන් කළා අටුවාවේ තියෙනවා මේක බුදුවරුන්ටත් එකයි. ආය රහතන් වහන්සේලාටත් එකයි. දැන් බුදුහාරවන්ට කොයිතරම් නිന്ദා ලැබුණද ප්‍රශංසා ලැබුණද නේද? ඒ නිසා ඒක ආයේ බුදු වුණා රහත් වුණා සාමාන්‍ය මිනිහ කියලා නෑ. මේ ලෝකයේ ඉන්නවා නම් මේවට මුහුණ දෙන්න වෙනවා.
ඉතින් ඒ නිසා මේ සත්‍යය අපි අර මේ අපිට දුකක් කරදරයක් ඇති වෙනකොට තමයි අපි ඒක අපිට තේරෙන්නේ. නමුත් අපි ඒක එතනින්ම අමතක කරනවා. ඒ මොකද ඒකට පළවෙනි හේතුව තමයි මේ ලෝකය කියන එක අටලෝදහමකින් යුක්ත වුණාට මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ. අපේ හාමුදුරුවෝ සඳහන් කළා අර මමත්වයේ තියෙන මිනිස්සයා මේක හිතන්නේ ඔයම නෙමෙයි. දැන් බුද්ධ දේශනාවේ තියෙනවා සාමාන්‍ය අත පුරිසෝ ආගච්ඡෙය්‍ය. මේ සාමාන්‍ය මිනිහෙක් මෙන්න මෙහෙම කියනවා. සුඛකාමු. මෙයාගේ ස්වභාවය තමයි යා සැප කැමති. දුක්ඛ පටික්කුලු. හැබැයි දුකට අකමැති. ජීවිතුකාමු. හැබැයි ජීවත් වෙන්න කැමති. අමරිතුකාමු මැරෙන්න කැමති නෑ. ඔය ටික තමයි සාමාන්‍ය බේසික් මේ මූලික අපේක්ෂා ටික මිනිසුගේ. මේ ලෝකේ අටලෝදහමක් තිබුණයි කියලා එහෙම බෑ. අපිට සැප විතරයි ඕන දුක් එපා. අපිට ජීවත් වෙන්න විතරයි ඕන මැරෙන්න බෑ. ඔන්න ඔය කියන අපේක්ෂාවනේ තියෙන්නේ. ඉතින් එතන තමයි මේ ගැටුම ඇති වෙන්නේ. අන්න එතනදි තමයි බුදුහාරෝ දේශනා කරන්නේ. අර මට මතක් වෙනවා මේ ඕකට හොඳ අර සෙන් කතාවක් තියෙනවා. ඒක කවුරු ජනප්‍රිය එකක්. අර ජපානයේ සෙන් කතාවක්. ඉතින් අපි හසන්ත මහත්තයලා හැම හොඳට දන්නවනේ රටේ ගිහින් හිටපු අය. ඉතින් ඒ සෙන් පන්සලේ හාමුදුරුවෝ ඉන්නවා. බොහෝම සිල්වත්, ගුණවත්, ඥානවන්ත බොහෝම හොඳ හාමුදුරුවෝ. ඉතින් පන්සලට නොඑක් අය එනවා, වැඳ පුදා ගන්න එනවා. ඒ ගෙදරක් තිබුණලු පන්සල කිට්ටුව. එතන පොඩි ගෑනු ළමයෙකුත් හිටියලු. ඉතින් මේ ළමයාත් එනවලු පන්සලට නිතරම. ඉතින් කොහොම හරි මේ ළමයාත් නිතර ඔහම ඇවිදින්න යනකොට මේ ළමයාට බබෙක් හම්බෙන්න නොවුණලු. පස්සේ මේ දෙමව්පියෝ තරවටු කරලා ගහලා ඇහුවලු මොකද්ද කවුද මේකට වගේන්නේ? ඔය පන්සලේ හාමුදුරුවෝ කිව්වා. පස්සේ මුළු ගමම ආවලු. ඇවිදින්න බැනලා මේ හරවන්ට කරන්න තියෙන අපහාස ඔක්කොම කරලා ඊට පස්සේ හාමුදුරුවෝ ඇහුවලු මොකද කියලා. නෑ මේ හින්දායි අපි. ඒකත් එහෙමද කිව්වලු. එච්චරලු. වෙන මොකුත් කිව්වේ නෑ. ඊට පස්සේ ඉතින් ගියාලු. ඊට පස්සේ දැන් බබා හම්බ වුණාන් පස්සේ ගෙනල්ලා දුන්නලු. ඕන් දැන් ටිකක් ළමයාට එහෙට මෙහෙට යන්න පුළුවන් වෙනකොට ඕන් හදා ගන්න කියලා. මොකද ඔයානේ මේකට වග කී. ඉතින් හාමුදුරුවෝ අනේ ඉතින් 70ක්ම ගණන් යන්න ඕනලු පයින් කිරි හොයන්න. මොකද වෙලා අහල පහල ආයේ දෙන්නෙම නෑලු කිරි විහාරවල. ඉතින් 70ක්ම ගණන් පයින් ගිහිල්ලා කිරි අම්මලාගෙන් කිරි එහෙම හොයාගෙන ඇවිදින්න හැම නැත්නම් එළ කිරි හරි හොයාගෙන ඇවිදින්න මේ ළමයා පෝෂණය කරනවලු. දැන් ළමයා හොඳට දුවලා පැනලා පන්සලේ එහෙම ඇවිද ඉන්නවලු. ඉතින් දැන් අර ගෑනු ළමයාට මේ ළමයා පේනවා හැමතිස්සෙම මේ පන්සලේ දුවනවා පනිනවා මේ දාරක ප්‍රේමය කියන එක තියෙනවනේ. කොහොම වුණත් අම්මා කෙනෙකුට. ඉතින් මෙයාට හදවත වැළපෙනවලු මේ මං කරපු අපරාධේ මොකද්ද කියලා. මේ හාමුදුරුවන්ව මේකට සම්බන්ධ කරලා. පස්සේ මෙයාට ඉවසන්නම බැරි තැන තාත්තට කිව්වලු නෑ තාත්තේ මම බොරුවට කිව්වේ දා ගහනකොට හාමුදුරුවෝ කියලා මේ අහවලයි මේකට වග කියන්න ඕනේ කියලා. පස්සේ මිනිස්සු ඉතින් කම්පා වෙලා මේ අර ළමයා මේ ඇවිදිලා වැඳලා පුදලා අනේ හාමුදුරුවනේ අපිට සමා වෙන්න අපි දන්නේ මේ ළමයා කියාපු හින්දායි මෙහෙම ඒකත් එහෙමද කිව්වා. එච්චරයි. අර චෝදනා කරන වෙලාවෙත් ඒකත් එහෙමද මේ වෙලාවෙත් ඒකත් එහෙමද මේ අටලෝදහමින් කම්පා වුණේ නෑ. මොකද අර අතන නින්දාවේදී ඒ කම්පා වුණෙත් නෑ. මෙතන මේ ප්‍රශංසාවේදී කම්පා වුණෙත් නෑනේ. මොකද ඒ හාමුදුරුවෝ දැනගෙන හිටියා මේ ලෝක ස්වභාවය. මේකයි ඕක ඉතින් මේ එකක් කියලා නෑ. ඉතින් හැබැයි මේ සත්‍ය මේක නිකන් හම්බෙන එකක් නෙමෙයි. මේක දිනු කරගන්න ඕන එකක්. අර තියෙනවනේ කවියක් මං අහලා තියෙනවා. මම මේ කෙනෙක් කියපු එකක් අහලා තියෙන්නේ. මුළු ජීවිතය ඔසවන ලද කුඩයක්ය අටලෝ දහම එහි එක නනයක්ය. නන අටනේ තියෙන්නේ. මිනිහා ඉතින් එය උසුලන කණුවක්ය ඒ කුඩමිට. මරණය කුඩය අකුලන පොඩි ඇනයක්ය. එතකොට මේ ඔක්කොම ඉවරයි. දැන් ඒතේ අනිච්චා මනුජේසු ධම්මානේ හඳුරන්නේ. එතකොට මෙව අනිත්‍යයි. දැන් ඒ ඔය අටලෝ ධමම අනිත්‍යයි. මොකද දැන් සැප කිව්වට සැපම හැමදාම තියෙන්නේ ඒක දුක වෙනවා. දුක තියෙන්නේ නැහැ ඒක සැප වෙනවනේ. ඒ නිසා මේවා ඔක්කොම අනිත්‍යයි. මේක මේ පරිවර්තනයක් මේ සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා මම හිතනවා මෙන්න මේ පරිවර්තනය තුල මේකට මුහුණ දෙන සෑම අවස්ථාවකම අපේ මනස අපිට නිශ්චලව තියාගන්න පුළුවන් නම් ඒකයි අර මංගල සූත්‍රය කියන්නේ පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. හැබැයි මේකේ උප්පරිමය හම්බෙන්නේ අර රහත් භාවයේ ඒ වගේ තත්වයට ගියාපුවම. නමුත්
අපිට ඒකේ ඒ රහත් භාවයේදී අකම්පිය ගුණය එහෙම නැත්නම් තාදී ගුණය 100% නම් අපිට බැරිද 5ක් 10ක් 15ක් 20ක් 30ක් ආන් ඒක පුරුදු කරගන්න ඕනේ. තව එකක් මට මතක් වුණා මේ ඔය ඉස්සර මේ හරියට ඉතින් බස් වලනේ යන්නේ අපිත් ඉතින් ඒ කාලේ 70 ගණන් වල. ඉතින් ඔය එක දවසක් බස් එකකට ගොඩ වෙලා මමත් ඉඳගත්තා. මට නම් සීට් එකක් තිබුණා. හැබැයි සෙනග පුරෝලා යනවනේ අර දැන් වගේ මීටරේ තියලා නෙමෙයිනේ. ඉතින් මේ මගියා නගින්න ඕනේ පිටිපස්සෙන්. ඉස්සරහින් නැග්ගොත් ඉවරයි. ඉතින් බයිනවා හොඳටම කොන්දොස්තර. ඉතින් එක මිනිහෙක් දැන් මේකේ නගින්න බෑ පිටිපස්සෙන්. එතන හිර වෙනවා. එක මිනිහෙක් නැග්ගා ඉස්සරහින්. දැන් කොන්දොස්තර කවුද ওই තමසට ඔය ඉස්සරහින් නගින්න කිව්වේ කියලා ඇහුවා. කවුරුවත් කිව්වේ නැහැ. ඉතින් මම නැග්ගා. මිනිහන් නිකන් මේ ඔය අටලෝ දහමින් කම්පා නොවින මිනිස්සෙක්. ඊට පස්සේ මේ එහෙම හරියන්නේ නැහැ. මේ ටිකට් එකක් අරගෙන මෙතනින් ඇවිල්ලා නගිනවා. එහෙම කරන්න බෑනේ ඔතනින් වල. ඒ ටිකට් දෙන එක මගේ වැඩක් නෙමෙයිනේ. ඔයා වැඩක් ඔයා ඇවිල්ලා ටිකට් එක දෙන්න. ඉතින් කවුරු හරි පැන්නොත් මං කියන්නම් මට ටිකට් දුන්නේ නැහැ කියලා. ඉතින් දැන් මේක මහා තදේට ගියා කතාව. දැන් අරයා ගන්නෙම නැද්ද තමයි ඇවිල්ලා? මං ගන්න. ඉතින් මං ටිකට් දෙන කෙනෙක් නෙමෙයිනේ. මං ටිකට් ගන්න කෙනෙකුත් නෙමෙයි. මගියා නැග්ගාම ටිකට් එක දෙන එක කොන්දතරගේ වැඩක්. ඒක ඔයා ඇවිදilla කරන්න. මං එන්නේ නැහැ. උයි මට මේ සෙනගාසි රින්ගගෙන ඔහෙ එන්න ඕනේ නැහැ. ඔහොම කියා අන්තිමට දැන් හොඳටම කේන්ති ගිහිල්ලා කොන්දොස්තර මහත්තයාට. දැන් එයාත් බැනගෙන දැන් ඉස්සරහට එනවා. ඉස්සරහට ඇවිදilla මේ මොකක්ද තමස කියන්නේ කියලා ඇහුවා. මොකක්ද තමස කියන්නේ? අරයත් අහන්න. හැබැයි දැන් අර අපි දන්නේ මේ අර මිනිස්සයා දැන් බහින තැනට කිට්ටු වෙලා ඊට පස්සේ මේ තමසේ මොකද ගහගන්න දෙන්නේ කියලා ඇහුවා කොන්දොස්තර. ඔව් අපි බහිමු එහෙනම්. මේ මොකද අර මිනිහත් බහින්න තැන. ඉතින් දැන් දෙන්නම බැස්සා. බහැලා ඉවරෙලා මම මේ හොඳට බලාගෙන මේ සිද්ධිය. ඊට පස්සේ ටිකට් මැෂින් එක දුන්නා අර ඇතුලේ මිනිස්සෙක්. රොන්නෝක තියාගන්නකෝ. මොකද තමසේ කියන්නේ? ගහගන්නද? හා එනවා. මිනිහත් ආවා. ඔව් කියාගෙන මේ අනේ කොන්දොස්තර මහත්තයා සමා වෙන්න. මට බෑ මේ දවල්ට කාලා නැහැ මං එන්නම් කියලා යන්න කිව්වා. තාම දවල්ට කාලා නැහැ කිව්වා. බලන්නකෝ අර මිනිස්සු දැන් අරයාර කොච්චර පුප්පගෙන කෑ ගැහුවත් මෙයා එහෙම නෑ. මෙයා නිකන් මේ බොහොම චාම් විදියට අරක ගණන් ගන්න නැතුව එහෙම ගියානේ. ඒක වටිනවා මං හිතන්නේ. මිනිසුන්ට පුළුවන් නම් එහෙම හිත හදාගන්න. ඒක මං කියන්නේ ඒක නීත්‍යානුකූලයි කියලා පිටිපස්සෙන් නැගලා ටිකට් එක අරන් එන්න ඕනේ. ටිකට් අරන් නොගිය හොඳ නෑ. ඒක හොඳ නෑ. නමුත් මං කිව්වේ අර නැත්නම් දැන් බලන්න අතන අර දෙන්නා ගහගන්න ගියා නම් එහෙම ඔය බස් එක යන්නේ නෑ නේ. අර වගියෝ සේරම එතන නවතින්න ඕනේ. තව බස් එකක් එවන්න ඕනේ නේ. එක්ක මේ මිනිස්සු ඉස්පිරිතාලේ ගෙනියන්න ඕනේ. මහා ප්‍රශ්නයන්නේ. අර මිනිහා ඒක තනි වචනෙන්ම මේක අයින් කරලා නිකන් හිටියානේ. මං තව දවල්ට කාලා නෑනේ මට දැන් බෑ. ඉතින් අන්නේ ඒ වගේ නේද? ඒ කියන්නේ ටිකට් එකකුත් නැතුව ගෙදරත් ගියාම ඒක තමයි. ඉතින් මම කියන්නේ මෙහෙමයි. දැන් අර තියෙනවනේ මෙහෙම දැන් අර ගණන් ගන්නෑ කියලා. ඕක ගණන් ගන්න එපා අපි කියලා කියනවනේ. ඔන්න ඔය ගුණය තමයි ඔය තියෙන්නේ. ඕක දැන් ගණන් ගත යුතු දේවල් තියෙනවා. නමුත් ගණන් ගන්න නැතුව ඉන්න පුළුවන් නම් නේ. ලෝකේ පෙරළුණත් නේ. ඒකත් ඔය තාදී ගුණේ එක අංශයක්. ඒ කියන්නේ අපිට පුළුවන් නම් ඔය කවුරු හරි බැන්නයි කියලා මේ දැන් බුදුහාරවන්ට මේ ආරාධනා කළා මේ අර මේ වේරංජා බමුණනේ බිස්නස් කාර්යයක්නේ මේ මම 3 මාසෙම මේ ඔබ වහන්සේට දාන්න දෙන්නම් වැඩ ඉන්නකෝ ඔය භික්ෂුන් වහන්සේලාත් එක්කලා මේ මිනිස්සු ඉතින් බිස්නස්නේ බිසිනේ මේ මිනිහට අමතක වුණා ඔක්කොම අනේ බුදුහාරෝ ඉතින් අර වෙයි කාලේ අර අස්ස බෙලෙන්දෝ කට්ටියක් ඇවිදilla මේ මිනිස්සු අර ඒව අරගෙන වළඳ අයිතියා යව වළඳ ඉඳලා අන්තිමට හැබැයි බුදුහාරෝ ඔගේ දැන් අපි නම් හිටපන්කෝ උඹට මේ ආරාධනාත් කරලා නේද 3 මාසෙ ඉවරයි කියලා එහෙමනේ සාමාන්‍යයෙන් අපි හිතනවනේ නේද ඒ බුදුහාඳුරු කෙලින් මේ මනුස්සයගේ ගෙදරට ගියේ මේ බමුණ අපි බොහෝම සන්තෝෂෙන් වස් කාලේ ගත කළා මේ කියලා යන්න ආවේ අපි එන බලන්නකෝ ඒකේ තියෙන අර නිකන් මානවීය ගුණ ඒ කියන්නේ මේ කළු ගලක් උනත් දිය කරන්න තරම් ඒ මානව ගුණය නේද අර ඔය තාදී ගුණ කියන ඉවසීමේ ගුණයනේ ඒක හරි වටිනවා මිනිහෙකුගේ මේ ජීවිතයක් වෙනස් කරන්න හේතු වෙනවා මොකද හේතුව දැන් අරක මහා පර්වතයක් වගේනේ දැන් අපි හිතන්නේ නේ ඉතින් මම හිතනවා ඒක දැන් ඔය අපේ පුතා මේ දිලීප පුතා මේ ඊයේද කොහෙද මට කතාවක් කියනවා මේ කොහෙද තිබිලා මම දන්නේ මේ මුනිවරයෙක් ඉන්නවලු ඒ ආශ්‍රමයක මුනිවරයා ඉන්නකොට මේ
උපාසකම්ම කෙනෙක් ආවලු. ඇවිදින්න කිව්වලු මේ බලන්නකෝ මුනිතුමා මේ ආරාමේ මේ අර ගෑනු ළමයි මහා නරක විදිහට නේ ඇඳගෙන ඉන්නේ. ඒක හරි අසෝබනයි ඉතින්. ඉතින් උඹට මොකද කියලා ඇහුවලු. ඉතින් උඹ එහෙම ඉන්නේ නැහැ. ඊට පස්සේ නෑ ඉතින් මේ තමුන්නාන්සේගේ ආරාමෙනේ. ඉතින් ආරාමෙට නේ මට මොකද ඉතින්. මං කියන්නේ මේ වගේ මේ අපි මේක යථාර්ථය කියලා කියන්න හදනව නෙමෙයි. යම් දෙයක් මේ බොහොම සැහැල්ලුවට ගැනීම කියන එක. හැබැයි හැමතිස්සෙම සැහැල්ලුවට ගන්න හොඳයි කියලා අපි කියන්නේ නැහැ. යම් දේවල් තියෙනවා අපි ඊටාම බැරෑරුම් විදිහට සැලකිය යුතු. නමුත් ඔය පුංචි දෙයකින් පුංචි වචනකින් පුළුවන් මිනීමැරුමක් නවත්තන්න. දැන් අර කොන්දොස්තරගේ වැඩෙන් මම හිතනවා මේ මනුස්සයා මිනීමැරුමක් නතර කළා වෙන්න පුළුවන්. ඒ නිසා මම හිතනවා මේක අපි සරල විදිහට කිව්වේ මේ එදිනෙදා ජීවිතේ මේ ගණන් ගන්න නැතුව ඉන්න එක. මේකට හොඳ වචනේ නේ? එච්චර ගණන් ගන්න එපා ඔක කියලානේ අපි කියන්නේ. ඒ ගුණයක් තමයි මේ අපි සංවර්ධනය කරන්නේ කියන එකයි මට කියන්න ඕනකම තිබුණේ. ඔච්චම් කළා කියලා මිනි මැරුම් වැලක් සිද්ධ වෙච්ච අවස්ථා දෙන කොළොප්පම් කළායි කියලා විරිත්තුවයි කියලා. බැලින විරිත්තිල්ලෙන් වැඩේ පටන් අරන් දෙන්නේ 10 15 දෙනෙක් මරලා දාලා. ඒ ප්‍රතිඵල මට අවමානයක් වුණා ගෞරවයක් වුණා කියලා. ඉතින් මේක අපේ ජීවිතේට සම්බන්ධ කරලා ගන්න පුළුවන් වටිනා මාතෘකාවක් නේද ජලල් මහත්තයා? අනිවාර්යෙන්. අවසරයි අපේ මේ මහාචාර්ය දේවල්ලගේ මේ දානන්ද ස්වාමීන් වහන්සේ අපි දෙන්න එක ගමේ. මමත් ඉතින් ඒ කිට්ටුවම අද එක පැත්තෙන් ආක්‍රමණය කළා දී. නොහිත කළාට මේ කඩවතටම ගිහින් වගේ. එහෙම එකක් වෙලා. එතුමා අපේ දායක ගමේ. මේ අපේ ආචාර්ය හසන්ත මහත්මයාණනි මේ වැඩසටහන මෙහෙවන. ඒ වගේම මගේ ගුරු දේවන. ඉතින් අපේ මහාචාර්ය ගල්මංගොඩ ගුරුතුමාණනි. ඉතින් මේ අවසර දෙන්න මට මෙහෙම අදහසක් ආවා මේවා එරෙහි අදහස් නෙමෙයි. මෙහෙම ඒතකොට ඔබතුමාලා මේ උගන්වපු දේවලුත් මෙයා ගත්තද කියලා පොඩ්ඩක් අතේ වැටෙන්නත් ඕනනේ. නමුත් මගේ පැත්තෙන් මට හිතුණා මෙහෙම කතා කරන්න මේ ඇති මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාවල තියෙන සමාජ විද්‍යාත්මක ගුණය කොයිතරම්ද කියලා අපි අතර මේ සමාජයට අදට කොච්චර වළංගුද සර්වකාලීන වන්නේ කෙසේද යනාදී කාරණා ටිකක් දිගහැර ගන්න. ඉතින් මම මේ කතාව අද එන්න ලෑස්ති වෙනකොට පොඩි දුරකථන ඇමතුමක් දුන්නා අපේ කොසින්නේ යටවත්ත රජමහා විහාරේ අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ අපේ පොඩි හාමුදුරුවෝ කියලා චන්දානන්ද හාමුදුරුවෝ. උන්වහන්සේ මේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ශාඛාවේ අධ්‍යක්ෂක හිමිනම. උන්වහන්සේගෙන් මම ওই අටලෝ දහම ඔබත් සමග කතා කළාට පස්සේ පොඩ්ඩක් තව ටිකක් නිරවුල් කරගන්න විමසුවා මේ කොහොමත් පෙර සූදානම තියෙන්න ඕන නේද කියලා. ඉතින් උන්වහන්සේ මට දේශනා කළා බුදුරජාණන් වහන්සේගේ උගන්වීමක් එක්ක එයා අවසන් වෙන්නේ මෙහෙමයි. නත්ති ලෝකේ අනින්දිතෝ. මේ හරි ප්‍රබල කතාවක් වර්තමාන සමාජයත් එක්ක ගත්තොත් එහෙම. නින්දා නොලබන එකෙක් නෑ. දැන් හසන්ත මහත්තයා ඔබතුමා ඔය ප්‍රශංසා ලබනවා ඒක හරි. මේ වැඩසටහන් කරනවා දැන් අර මේ කලබල කාලේ මේ අසීරු කාලේ දරුවන් වෙනුවෙන් වැඩසටහන් මේවුවා. ඒවට අපිත් ආව ඔක්කොම ඔක්කොම හරි. ඔය ඔක්කොම ASCII මොනවා හරි ඇදහිද කෙනෙක් සර් ඉන්න බැයිද? නින්දා කරන්නම ලෑස්ති වෙච්ච එකේ ප්‍රශංසා ඇත්තෙම නෑනේ අපේ හමුදුරුනේ. එහෙමයි ගොඩක් මේ ගම් ඇතුළට යනකොට මේ ලියාපදිංචි වෙච්චම පොද්දල වෙනවා බෙලා කියලාවට. කට ඇරියොත් කොච්චර හොඳට ඇඳගෙන ගියත් ඇදයි. hina වුණත් ඇදයි. hina නොවි ගියොත් වෙනදා නම් hina වෙනවා අද ඒක hina වෙන්නේ නැහැ ඒත් බඩින්. මෙන්න මෙහෙම නැති ලෝකේ අනින්දිතෝ මේක මට උන්වහන්සේට ස්තුතිපූර්වකව මම මතක් කළේ මේ කොටස කියවනත් එක්කම
මට මතක් වුණා අපේ ගුරුතුමන්ලා උගන්වපු කාරණාත් එක්ක ගියාම මේ කොටස් බුදුරජාණන් වහන්සේ මේ සමාජයේ අත්දැකීම් මේ සිද්ධ වෙන ඒවා දැකලා ඒවත් එක්ක එවලෙම ගොඩනකපු න්‍යායන් තියෙනවා කියන එක මම අවබෝධ කරගන්නවා වරින් වර. කොතෙක් දුරට සාධාරණද කියලා වහන්සේලා තමයි මට කියන්න ඕන. නමුත් දැන් මේ ඔය දීඝනිකායේ ගඤ්ඤ සූත්‍රයේ කතා වෙන ඔය මේ සංජාත කියන නැත්තම් මේ පොළොවේ පැලවුණු සහල් වර්ගයක් මේක හැමෝම දන්නවා. මෙය අනුභව කරන්න පරිහරණය කරන්න පරිභෝජනය කරන්න ගියායින් තණ්හාව ඉපදුනා කියන එක රජ ඇතිවීම පසුකාලීනව පාලන බලය ඇතිවීම ඔය ඔක්කොමටම බලපෑවි ගහමරා ගැනීම එනකොටා ගැනීම තණ්හාව ඔන්න ඔයවත් එක්ක කල්පනා කළාම මට හිතුණා බුදු අදනේ කතා වෙන ඔය අටලෝ දහමින් කම්පා වෙන්න එපා කියලා නේද අපේ හැමදෙරුනේ මම බැලුවේ කම්පා වෙනවා කියන එක මේ මට හිතෙනවා කම්පණය වීමද කියලා ඒකමයි අපේ හැමදෙරුනේ සර් මේ දැන් අයසෝ වුණාම විතරක් කම්පා වෙනවා යසෝ නෑ දැන් හොඳ ලැබෙනකොට කම්පා වෙන්නේ නැහැ කියලා ගොඩක් දෙනෙක්ගේ අදහස මම කියන්නේ කම්පණය වෙනවා කියන්නේ හොඳ ලැබුණාම කම්පණය වෙන්නේ නැහැ කොච්චර ඉන්නවද මේ සමාජයෙන් ගත්තාම පුංචි ආදර්ශයක් ගත්තොත් එහෙම අපි හිතමු මේ රංගන ශාස්ත්‍රයට උදව් කිව්වනේ මේ රංගන ශාස්ත්‍රය සම්බන්ධ කෙනෙක් ආව මොකටද මෙතනට ආවේ කියන ගැටලු අපි එක විස්තර කරමු හිමීට දැන් රංගන ශාස්ත්‍රයට එන්නට කොච්චර දැන් අපේ සර්ලා වගේ නෙමෙයි ඔබ වහන්සේලා වගේ නෙමෙයි මේ අලුත් පරපුර කොච්චර දඟලනවද පෙලක් වෙලාවට මට හැකියාවක් තියෙනවා මටත් අවස්ථාවක් දෙන්න ඔහොම ඉන්නවා. ඔහොම ඉඳලා ඊට පස්සේ කොහොමින් හරි කාගේ කොනක් අල්ලගෙන හරි කොහොම හරි කවුරු හරි අනුකම්පා කරලා හෝ මොන හේතුවකින් හෝ දැන් ආවා කියමුකෝ මේ ශේෂ්ත්‍රයට ඇවිල්ලා එක රැයයි ඊට පස්සේ අසීමිත ලෙස සමහර විට ජනප්‍රියත්වයට පත් වෙන්න පුළුවන් නැත්තම් එයා හිතනවා එයා ජනප්‍රිය වෙලා කියලා එහෙම වෙනවා දැන් මම තරුවක් මාවමයි පාරේ යන ගමන් බලු පැටිය බැලුවත් හිතනවා එයා ටෙලිවිෂන් එක බලලා වෙන්නේ නැති මම දිහා බලන්නේ ඊයේ දැන් අරක බලලා වෙන්නේ නැති බලලත් hina වෙනවා මට කින ගාන්ට එනවා ඒක ගහක කොලයක් වටුනොත් ඒ වැටුනොත් මට ආශිර්වාද කරන්න කියලා ඒ වගේ හිතනවා ගොඩක් ඉන්නවා නේද ඊට පස්සේ මේ ඔහොම ගිහිල්ලා අපි ඕකට කියනවා ඕක වමනාවට වැඩි වෙනවා ඔය ඕකෙන් කම්පණය වීමක් මං කියන්නේ වමනාවට වැඩි දරා ගන්න බෑ පෙලක් අය කියනවා ඕවර්ඩෝස් යනවා කියලා නේද හරි මේ බෙහෙත වැඩියෙන් ලැබිලා වමනාවට වැඩි ගිහලා ඇස් පුපුරලා ඉරිතලලා එහෙම මතුවෙන අය ඉන්නවා ඒක ඉදිමෙන ස්වභාවයකුත් ඉදිමෙනවා නැත්තම් අපි කියනවා පෙලක් අය කියනවා අරේ ටිකක් දැන් ඇඳලා නේද ඈ එයා ටික උඩින් යන්නේ පිකප් වෙලා කියනවා අපි ආවඳුරනේ ආට ඔහොම වෙනවා එහෙම උඩට පනිනවා පැන්න ගමන් මොකද වෙන්නේ හිටි අඩියේ මුළු ඔක්කොම පරිසරය අමතක කරනවා ඒතකොට මේ වෙලා තියෙන්නේ මොකද්ද යස ලැබිලා ලාභය ලැබිලා ඒකත් පොඩි එකක් වෙන්න පුළුවන් නමුත් එයා හිතපු තත්ත්වයට ඇටියට ලොකු ලාභයක් ගමන බිමන පාව වෙනස් වෙනවා නේද මුළු කොහොම වෙනස් වෙනවා එතෙක් අර හොඳට ඇවිදගෙන හිටපු මිනිස්සයා අර මං කීපවත පෙන්නුවත් ඇවිදින ඉදි පෙලක් අය ඒක කොහොමද නේ අර මේ අර එකසර පෙන්නු එක කවන්නේ ඉතින් මෙහෙම යද්දීම දැන් මේ මගේ ගුරුතුමෙක්නේ ගුරුදේවනේ ඉතින් වහන්සේ අපි හරි එහෙම ගරු කරන එහෙම නෑ දැන් මම මෙතන කොහොමද ගල්මංගොඩ
කියලා මොනවද වෙන්නේ? එයාට කියා ගන්න ඕනේ කිව්වා. නෑ නිකන් මම නිකන් ඔබ එහෙම නැති මේ කියන්නේ මුළු ඔක්කොම බර ඇඟට අරගෙන බර කියන්නේ කොහෙවත් නැති කෙහෙල් මල් ටිකක් අරන් තියෙන කිසිම වැඩක් නැති දේවල් අපේ සර් කිව්වදී මට ඒකට හිතුණා එකතු කරන්න යමන් මේ ඕනාවට වඩා පැත්තක යන ඒවා ගන්න එපා කියලා. එහෙම ඇත්ත ඉන්නවනේ. දැන් අපේ මිත්‍රයෝ දෙන්නේ තුන් දෙනෙක් හිටියා. සමහර වෙලාවට හැමදාම උදේට ඒගොල්ලන්ට ප්‍රශ්නයක්. මොකද්ද? උදේම නැගිටින් පස්සේ සරසවියෙන් දැද්දීම නැගිට ජයලත් බලමු ඉතින් කීය ප්‍රශ්න විසඳන්නද කියලා. අර පෝස්ටර් ගහලානේ මේ ප්‍රශ්නේ විසඳව. මේ ඕටි කොහොමද මචං විසඳන්නේ අපි ඕව අහනවා. ඉතින් මං කියනවා ඕක ඇඟට ගන්න එපා. ඔයාට නෙමෙයි ඔක ගන්න. ඒ වුණාට අපි මේව තේරුම් ගන්න එපා. මේව අපිටත් එක්ක තමයි මේ කියලා තියෙන්නේ. ඔන්නෝම කොහේ හරි යන කුණු ගොඩක් ඇඟට දාගන්නේ. ඒකෙන් එයා රෝගියෙක් වෙන්නේ. මේවා මට පේන්නේ එක අතකින් මේ අෂ්ටලෝක ධර්මයේ කම්පණය වීම වැඩිපුර මානසිකයි කියලා මං හිතනවා. සම්පූර්ණයෙන්ම මානසික. එහෙමයි. එතකොට මනෝ චිකිත්සාවක් අවශ්‍යයි. අෂ්ටලෝක ධම්මේ චිත්තං යසන කම්පති කියලා තියෙනවා. එහෙමයි. ඔය චිත්තනිය කම්පන. චිත්තං කම්පති. ඒ අපේ සිත තුළ ඇති වෙන මේ දරුණු සිතුවිලි එනවා. දැන් මේ ඊට පස්සේ මේ මට පවතින රෝගයක් කියන්නම්. ඒ හොඳයිනේ හසන්ත මහත්තයා. දැන් පෙළ කළාට වෙලලා හිතනවා එක්තරා සිද්ධියකට ගියාම දැන් මම යනවා දැන් අපේ මහාචාර්යතුමා හමුවෙන්න යනවා. මගේ ලියවිල්ල හදා ගන්න හරි ප්‍රසන්ටේෂන් එක ඉදිරිපත් කිරීමක් කරන්න හරි මං ගියා. යන්නේ ඉස්සෙල්ලා මම අර විශ්වවිද්‍යාලයේ දොරටු ගාව ඉඳන් මහාචාර්යතුමා හම්බ වෙන්න යන ටිකට මං හිතලා ඉවරයි මගෙන් අහන ප්‍රශ්න සහ මම මහාචාර්යතුමාට දෙන උත්තර ඒ ඔක්කොම අහලා ඉවරයි ඔක්කොම වෙලා මහාචාර්යතුමා හම්බ වෙන්න ගියාම සර් මං ආව මේක කෝ දෙන්න අපිත් මේ තව විනාඩි 10කින් විතර අපි හම්බ වෙමු එච්චරයි. අර මං හිතලා ආපු දේවල් එකක්වත් නැහැ. ඉතින් පෙරක් වෙලාවට මිනිස්සුන්ට වෙනවා එහෙම ඔහොම මං කියන්නේ ඔක අධ්‍යාපනයේ පැත්තට නම් ඉගෙනුම් පිපාසය හැදිලා ගියාට නම් මොනවා හරි එහෙම හැදුනත් ලෙඩක් මතුවෙන්නේ නැහනේ අපේ හැමදෙරෝනේ. නමුත් ඔක වෙනත් කාරණයකට ගියොත් බරපතල ලෙස රෝගී වෙනවා මිනිස්සු. මේකේ උපරිමයට ගියොත් එහෙම මරණයෙන් තමයි කෙලවර වෙන්නේ. එහෙනම් අපි හිතන්න ඕන අටලෝ දහමින් කම්පා වෙන්න එපා කියන කතන්දරයට එන්න ඕන ලාභෝ අලාභෝ දෙකටම කම්පණය නොවීමනේ. දෙකම තමයි. එහෙම අරසෝ යසෝ දෙකටම ඕකෙන් මට හිතෙනවා අයසටපත් වුනහම කම්පා ඇති වෙන කම්පාවට වඩා භයානකයි යස. එයින් කම්පා වෙනවට වඩා අඳිනවා. මට හිතෙනවා මෙහෙම ඇන්දි නැති ලෝකේම ධනවතා අපිට ඉගෙනුවා අටලෝ දහමේ පාඩම කියලා. මේ කොරෝනා වෛරසයෙන් මිය ගියා ලෝකේ මහා ධනවතා. ඔහු මිය ගියා. ඔහුගේ දියණිය පසෝ මාධ්‍යයේ අහන් නගන ප්‍රශ්න වලට පිළිතුරක් දෙනවා. මගේ තාත්තට ඕන දෙයක් තිබුණා. අපිට යන්න තටු සහිත ගුවන් යානා තිබ්බා පුද්ගලිකව. අපිට පුද්ගල රන්වේ එකක් තියෙනවා පුද්ගලික. ලෝකෙ තියෙන මොන වාහනේද? එයාගේ දියණිය. මගේ තාත්තට කිව්වහම තාත්තා අපි මේක ගමු කියලා තාත්තා අරන් දෙනවා මට පහවදා වෙනකොට එක ගෙනත් දෙන්න. ඒ ඔක්කොම ගෙනත් දුන්නු තාත්තා. අන්තිමට මගෙන් ඉල්ලා හිටිය එක දෙයයි. මට හුස්ම ගන්න ඔක්සිජන් ටිකක් දෙන්න. මම මොකද්ද කරන්නේ? මට කියන්න මේ
ගුවන් යානා, මේ වාහන, මේ ගෙවල්, මන්දිර, වායු සමනය කරපුවා ඔක්කොම මේ පොකුණු, උණුදිය පොකුණු ගේ ඇතුලේ හදලා තියෙන ඔක්කොම ඒවා නාන තටාක. මේ මොකද්ද කරන්න කියන්නේ මට? මොකටද මේවා හැදුවේ? මේවා එකක්වත් වැඩක් නැහැ. මගේ තාත්තට ඔක්සිජන් ටිකක් තිබ්බනම් හරියට හුස්ම ගන්න කියලා. මේක නිසා අටලෝ දහමින් යසත කම්පණය වන හැමෝම සුබ අවස්ථාවලදී කම්පන හැම කෙනෙක්ම හිතන්න ඕන දරුණුම කාරණය තමයි මේ නැති වෙනව කොයි මොහොතෙද දන්නේ නැහැ. ඒතේ අනිච්ච මනුජය සුදම්මා කියලා තියෙනවා. එහෙමයි. නිට්ටය නෑ. සැපවත් දුකවත් නිට්ටය නෑ. බොහොම ගැඹුරට යන්න පුළුවන් මාතෘකාවක් මේ. ඇත්ත. යනවා නම් හුඟක් ඈතට යන්න පුළුවන්. ඒ වගේම අපේ ජීවිතේට තදින්ම සම්බන්ධ කරලා කතා කරන්න පුළුවන් මිනිස්සුගේ මාතෘකාවක් කතා කරලා ඉවර කරන්නත් බෑ. අපේ අත්දැකීම් එක්ක. අනිත් කෙනෙක් හිතන්න පුළුවන් දොරමඩලාවට එන අය කම්පා වෙන්නේ නැති අය අටලෝ දහමෙන් කම්පා වෙන්නේ නැති අංග සම්පූර්ණයි කියලා. ඒ අපෙත් තියෙන්න පුළුවන් අඩුපාඩු. තියෙනවා. මේක තමයි ලෝක ස්වභාවය. හැබැයි අපි ඒක පොඩ්ඩක් අඩු කරගන්න කොහොමද කියලා මේ කතා කරන වැඩසටහන. මම කියන්නේ 100ට 10 15 20 පාලනය කරගන්න පුළුවන්. පාලනය කරගන්න ඔරොත්තු දෙන හැටි අපි කතා එදා සාකච්ඡාවේදී මේ අටලෝ දහම අභියෝගයක් හැටියට සලකලා අපේ මහාචාර්ය දාරෝහණ අතුකොල් මැතිතුමා කිව්වා අභියෝග වලට මුහුණ දීම කියන අර්ථයෙන් මේක හරි වටිනවා කියලා. එහෙම එතුමා කතා කළා. අපි ඒ ගැනත් කතා කරමු. මට අවසන් පාලක මැදට යන පණිවිඩ කීපයක් සමග. සිරිලක ඇසිදිසි සරසවි පින්දිම දොරින් දොරට දොර මඩලාවයි. අටලෝ දහමින් කම්පා නොවීමේ ගුණය ගැනයි අප කතා කරමින් සිටින අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ. ඔව් අසන්ත මහත්තයා මේ අර මම මුලින් මේ සාකච්ඡාව ආරම්භ කරමින් මමත්වය මමනේ අපි මහාචාර්යතුමත් ඒක මතක් කළා. ඕක ගැන මට මතක් වුණා පොඩි සිදුවීමක්. මේ අපි දෙනමක් දවසක් නුවර අස්ගිරි විහාරයේ ඉන්න අපේ හාමුදුරුවෝ අපි දෙන්නා මේ දඹුල්ල පැත්තේ පන්සලකට ගියා. ශාසනික කටයුත්තකට යනකොට එතන ලොකු භාවනා පන්තියක්. වයසක හාමුදුරුවෝ කෙනෙක් භාවනා වාක්‍ය කියනවා. ඉන්න සෙනග ඔක්කොම ඒවා කියවන වාක්‍ය කියනවා. මගේ නොවේ කියලා උගන්වන්නේ. අනත්ත් සංඥා. මගේ නෙවෙයි කියලා. ඇස මගේ නොවේ. ඉතින් අර සෙනගත් කියනවා ඇස මගේ නොවේ. හිතනවාද කියලා ප්‍රශ්නයක් තියෙනවා මේගොල්ලෝ. කන මගේ නොවේ කියලා. බිත්තියක් උඩ ටිකක් මහත පර්ස් එකක් තිබුණා. මුදල් පසුම්බිය. ඉතින් රාමඳුර මට කිව්වා අපි අර පර්ස් එක කාට හරි කියලා පර්ස් එක අල්ලන්න. පර්ස් එක ඔක්කොම මගේ නෙවෙයි පර්ස් එක මගේ. පර්ස් එක මගේ නොවේ කියන්නේ ඔක්කොම මගේ නොවේ කියනවා. ඒක ඉතින් මනුෂ්‍ය ස්වභාවය. ඉතින් මේ අර කිව්වට මේක අපේ මේ ජාගාරෝහණ මහත්තයා මතක් කළා වගේ මේක හිතන්නේ නැහැ. මගේ නොවේ පුත්තම් මතේ ධනම් මතේ ඉති බාලෝ විහඤ්ඤති බණ පොතේ කියන්නේ. දරුවෝ ඉන්නවා තේපල තියනවා කියලා හුඟක් හිතට ගන්නෙ මෝඩ මිනිස්සු. අපි දැන් අපේ පන්සල් වලට වැඩි හිටියෝනේ හරියට නේ අමාර වැඩි හිටියෝ එක අතකින් අපිටත් කරදරයක් අසනීප වයසට යනකොට අසනීප තියෙනවානේ. කියන්න පටන් ගත්තාම එයාගේ හිතේ වෙන කාටවත් මේ අසනීප නැහැ කියලා. තමන් කේන්ද්‍ර කරගෙන තමන්ට තියෙන අසනීප හුඟක් වෙලා කියනවා. ඒ බෙහෙත් ගත්ත දැන් කියනවා තියෙන අමාරු. ඉතින් මේ වයසට ගියාම කාටත් ඒ අමාරු තියෙනවා. හරි අනිත් අය කරදරයක් වෙන තරමට කියනවා. ඉතින් එහෙම තමන් මුල් කරගෙන හිතන එක උඩ තමා මේ අටලෝ දහමින් කම්පා වෙන්නේ. මමත්වයේ පාදක කරගෙන. ඉතින් මේ අර ඔක්කොම මගේ නොවේ කිව්වට පර්ස් එක මගේ නොවේ කියන්නේ නැහැ. ඒක කවුරු හරි ගන්න හදුවොත් ඕක මගේ උඹට අයිති නෑ ඕක මගේ කියලා එනවා ඉස්සරහට.
ලොකු රණ්ඩුවක් ඇති වෙනවා. ස්වභාව ධර්මයට මිනිස්සු කැමති නෑ ඇත්තටම. දැන් උපදිනවා, ලෙඩ වෙනවා, මහලු වෙනවා, මැරෙනවා කියන ස්වභාව ධර්මයේනේ. මොකද කවුරුවත් නිපදවන දෙයක් ඈ, ආණ්ඩුවෙන් බෙදෙන දෙයක් ඈ. ලෙඩ වෙන, මහලු වෙන, මැරෙන එක. ඉතින් මේක ස්වභාව ධර්මයක්. ඒ මිනිස්සු කැමති ස්වභාව ධර්මයට. ස්වභාව ධර්මයට කැමති නෑ. ජීවිතයේ මේ අටලෝ ධම්ම ස්වභාව ධර්මයක්. ස්වභාව ධර්මයෙන් සතුටු වෙන්නේ නෑ. ඒ කම්පණය වෙනවා. ඉතින් ඒකට ප්‍රතිචාර දක්වන්නේ අනිසි විදියට ස්වභාව ධර්මයට, යථාර්ථයට. දැන් ඔය සෙන් කතාවක් ඉස්සෙල්ලා කිව්වා, මටත් මතක් වුණා සෙන් කතාවක්, සෙන් බෞද්ධ කතා. ඒවා මේ සෙන් කියන්නේ ජපන් මේ බෞද්ධ සම්ප්‍රදායක්. ඉතින් සෙන් භාවනාව බොහොම හොඳට තියෙන බෞද්ධ සම්ප්‍රදායක්. එක මිනිසෙක් අද වයසේ තාත්තා කෙනෙක්, එයාට දරුවෝත් ඉන්නවා, එයාගේ තාත්තත් ඉන්නවා, එයාගේ අම්මත් ඉන්නවා. ඒත් දැන් වයසයි හුඟක්. එයාගේ අම්මගේ අම්මා තාත්තත් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ හුඟක් වයසයි. දවසක් සෙන් පන්සලකට ඇවිල්ලා ලොකු හාමුදුරුවෝ මුණ ගැහුණා. මුණ ගැහිලා කිව්වා, අද මේ මගේ උපන්දිනය, මට මේ සුබ වගන්තියක් ලියලා දෙන්න කියලා. අද මේ හොඳ දවසක්, මට සතුටු වෙන්න පුළුවන් වගන්තියක්. මේ හාමුදුරුවෝ ටිකක් කල්පනා කරලා කඩදාසියක් කරන් ලිව්වා වගන්තිය. මේක කියවලා සතුටු වෙන්න කියලා වගන්තිය දුන්නා. ලියවිල්ල. අර මිනිස්සේ ලියවිල්ල කිව්වා, ඉස්සෙල්ලාම තියෙන්නේ සීයා මැරි, ඊළඟට ආච්චි මැරි, ඊළඟට මේ මාමා රැන්දා මැරි, ඔබ මැරි, මේ සුබ වගන්තිය, ඔබේ දරුවා මැරි. මොකක්ද හාමුදුරනේ ඔක්කොම මැරෙනවා කියලා මේක දෙන්නේ. මේක මට සතුටු වෙනවා. සුබ නෑ, මම ඉස්සරෝම ලියලා තියෙන සීයා මැරි. ඉස්සෙල්ලම වයසක මං කියලා නෑ පුතා මැරෙන්න කියලා. පුතා මැරෙන්න කියලා පුතා පොඩි එකා තව කාලයක් ඉන්න ඕනේ, අනිවාසනාවයි. අර වයසක මනුස්සයා මැරෙන්න බෑ ඉතින් නේ. ඒක මම මේ ස්වභාව ධර්මයේ කිව්වේ. ඉස්සෙල්ලාම වයසක වැඩි මෙක්කෙනා මැරෙනවා. ඊළඟට ආච්චිට වයසයි, එයා මැරෙනවා. එහෙමවත් වෙනවා නම් හොඳයි නේද? එහෙම නෙවෙන්න ඕනේ. අපි බලාපොරොත්තු වෙන දේ. ඉතින් මේ ස්වභාව ධර්මයේ එක තමයි. මුගක්ම එහෙම වෙන්නේ නැහැ සමහර විට. ස්වභාව ධර්මයේ. අමාට වැඩි හිටියු ඉඳද්දී දූපුතුන් මිය දෙන්න පුළුවන්. ඒක ලෝකෙ හැටි. ඉතින් මේ ජීවිතේ හැටි, සංසාරේ හැටි. ඉතින් මේ ස්වභාව ධර්මයේ මිනිස්සු කැමති නැහැ. මැරෙනවා කියන එක මේ දුකක් නේ. ඉතින් සැපතන ජීවිතේට තමයි කැමති, මරණයට කැමති නැහැ. මහාචාර්යතුමා කිව්වා අමරිතුකාම නොමැරී ඉන්න කැමති. අර මැරේ කියන යෙදුමට කැමති නැහැ. ඉතින් මේ හාමුදුරුවෝ කියලා දුන්නා මේක ඉතාමත් සුබ වගන්තියක්. හරිම ප්‍රීතිමත් දෙයක්. දැන් මම දරුවා මැරේ කියලා ඉස්සෙල්ලාම ලියුවා නම් මේක සුබ වාක්‍යයක් නෙවෙයි. නෙවෙයි කියලා හිතන්න පුළුවන්. මේ මං කිව්වේ මේක වෙන්න ඕන විදිහට මම මේ අනුපිළිවෙලට ලිව්වේ ඉහළ ඉඳලා පහළට කියලා. ඉතින් ඒ වගේ ස්වභාව ධර්මය නිතරම අපිට උගන්වන ඉතා වැදගත් පාඩමක් තමයි අටලෝ දහමෙන් අටලෝ දහම ගැන කම්පා නොවී. මේකට පුළු එදත් අපි සාකච්ඡා කරා, බුද්ධියෙන් පුද්ගලයෙක් ඇත්තටම වැඩෙන්න ඕන. මානසික වශයෙන් වැඩෙන්න ඕන. අටලෝ දහමින් කම්පා නොවී ඉන්න. ඒ කියන්නේ ලාභයක් ලැබුණා කියලා කුල්මත් නොවී. කුල්මත් නොවී. දැන් බණ පොතේ කියන යොබ්බනමද මත්තෝ ආභික්කවේ අසුතවා පුතුජනෝ කායේන වාචාය මනසා දුච්චරෙන් නැචරති. යෞවනයෙන් තරුණකමින් මත් වෙනවා. මං ඊලන්දාරියා. මං තරුණයා. මං යෞවනයා කියලා. ඉතින් මොකද වෙන්නේ? ඒකෙන් මත් වෙලා, උමතු වෙලා, කුල්මත් වෙලා තාරුණ්‍ය ලැබිලා කායේන වාචාය මනසා දුච්චරිතාන්තය හිතින් කයින් මනසෙන් දුසිරිත කරනවා කියන පාර වරද්ද ගන්නවා. හැබැයි ඉතින් වැඩි හිටියත් කියලා දෙනවා. ජීවිත මත මත්තෝවා. මොකද තරුණයන්ට අසාධාරණයක් කරන්නේ නැත්නම් අමාර මහ මිනිසුත් මං වැඩි හිටියා කියලා ඒක හිතට අරගෙන අරයා මං තරුණයා කියලා හිතට අරගෙන මෙයා මං වැඩි හිටියා කියලා හිතට අරගෙන
දැඩිව මහමෙරක් වගේ අරගෙන අර ඇට්ලස් ලෝකෙ උස්සගෙන ඉන්නවා වගේ මං වයසක මිනිහා මට අත්දැකීම් වැඩි කජුකිරි කොල්ල උඹලට මොනවද තේරෙන්නේ අපින්නේ මම මෙවුවා දන්නේ කියලා ඒක ඊට වඩා භයානකයි. ඒකට අපේ ගමේ කියන්නේ නාකි විසේ කියලා. ඒක සමහරුන්ට තියෙනවා. ඉතින් මේ කොයි දෙකින්වත් මත් වෙන්න උමතු වෙන්න හොඳ නැහැ. මොන ලාභයකින්වත් මොන මේ ප්‍රශංසාවකින්වත් මොන සැපතකින්වත් ඉතින් බුද්ධ ආගම කියන්නේ ඒකයි. ආරෝග්‍යමන්තමත්ව වික්ඛේ අස්තවා බුදුබණ නැසු නුගත ඇත්තා. ඉතින් මේ නිරෝගීකමෙත් මත් වෙනවා. බොහෝ කාලයක් නිරෝගීව ඉන්නකොට රෝගීන්ට අවමන් කරනවා. අටුවා කියන රෝගීන්ට අවමන් කරනවා. ඉතින් මෙහෙම මේවා මේ සමතුලිත කරගන්න සමබර කරගන්න ජීවිතේ කෙනෙකුට පුළුල් දැක්මක් ඕනේ. හැම පැත්තක්ම බලන්න ඕනේ. ඒකාංගදර්ශී වුණාම තමයි මේ ප්‍රශ්න හොග එක පැත්තකින් බැලුවම. තමන්ගේ පැත්තෙන් විතරක් බලන්නේ මේ අටලෝ ධමෙන් කම්පා වෙන්නේ. තමන්ගේ පැත්තෙන් විතර. අනුන්ටත් ඉතින් මේ වෙනවා. ඔම්මතෙන් ලාභ පැත්තෙන් විතරක් බලන්නේ. එක්ක අලාභ පැත්තෙන් විතරක් බලන්නේ. මේ කම්පන ඇති වෙන්නේ. දෙපැත්තම සමබරව බැලුවා නම් මේ බොහෝ පැති වලින් බැලුවා නම් මේක වෙන්නේ නැහැ. දැන් බුද්ධ ආගමේ බොහොම ප්‍රසිද්ධ ඉගැන්වීමක් න්‍යාම ධර්ම. වැඩි දෙනෙක් දන්නවා. එතන කියන්නේ ඉතින් මේ අපට දුක සැප ලැබෙන්නේ කෙසේද? මේ අටලෝ දහමෙත් සාරය දුක සැප. දුක සැප ලැබෙන්නේ කෙසේද? බුද්ධ ධර්මයේ පැති ගොඩකින් බැලුවනේ උතු නියාම. ඔය මේ දේශගුණේ හැටියට දුක සැප ලැබෙනවා. දුක හෝ සැප ලැබෙන්න පුළුවන් දේශගුණේ හැටියට. ඉතින් අපි කොච්චර පින් කරලා තිබුණත් ඉතින් ඉවරයක් නැතුව වහිනවා නම් රෙඩ දුක් හැදෙනවා. ඉවරයක් නැතුව වහිනවා නම් අපේ ගොවිතැන්පත් කරපුවා විනාශ වෙන්න පුළුවන්. පමණ ගඟ උතුරලා ගම් වතුර ගැලලා. ඉතින් මේ ඒක උතු නියම. බීජ නියම. ඉතින් මේ පින් කෙරුවත් දැන් වැට දෙපැත්තේ ගස් දෙකක් තියෙනවා කියමුකෝ. දෙකම අඹ ගස්. එකක නැසෑහෙන්න ගෙඩි තියෙනවා. අනික නෑ. පින්පවනෝ නෙවෙයි. ඒ බීජ නියම ඒක තමයි. බීජ නියම ඒක තමයි. ඉතින් මේ අවශ්‍ය සාධක තියෙනවා නම් ඇට පැලවි. සාහස ගෙඩි හැදේ ගස්වල. ඉතින් අවශ්‍ය සාධක නැත්තම් ගෙඩි හැදෙන්න ඇට පැලවෙන්න ඒව වෙන්නේ නැහැ. ඉතින් චිත්ත නියම හිත සමහරුගේ කොච්චර මේ පාන් ගෙඩි දෙක තුනක් කෑවත් බඩ පිරෙන්නේ නැති. බඩ පිරিলা හිත පිරিলা නැහැ. තව හොදි නැද්ද කියලා තහනා ඉන්නවා. ඉතින් මේ බඩ පිරিলা තියන හිත පිරিলা නැහැ. ඒ චිත්ත නියමේ මොන කරන්නද? ඉතින් එහෙම කියා බලනකොට මේ නොඑක් පැති වලින් බලලා දැන් උතු නියාම කියනකොට දේශගුණ විද්‍යාත්මක නියමයන් ඇසුරෙන් අපිට දුක සැප ලැබෙනවා කියලා. ඉතින් උතු නියාම බීජ නියාම කියනකොට උද්භිද විද්‍යාත්මක නියමයන් වලට දුක සැප ලැබෙනවා කියන එක. බීජ නියාම. චිත්ත නියාම මනෝ විද්‍යාත්මක යුක්තියින් අනුව අපිට දුක සැප ලැබෙන හැටි. එතකොට ධම්ම නියාම ස්වභාව ධර්මය අනුව අපිට දුක සැප ලැබෙන හැටි. ධම්ම නියාම. ඉතින් අන්තිමේදී කියන කම්ම නියාම. එක පැත්තකින් බැලුවේ නෑනේ. පැති පහකින් බැලුවා. අපට දුක හෝ සැප ලැබෙන පැති පහකින් බැලුවා නියාම ධර්ම පහේ. අන්න එහෙම විවිධ පැති වලින් ජීවිතේ දිහා ලෝකෙ දිහා බලන හිතන කෙනෙකුට හිතේ මේ ඕන දෙයක් දරා ගන්න පුළුවන්. එයාගේ පැසුණු බව හින්දා බොහෝ දේවල් දරාගත්තා ඒක. ඉතින් ඒක අවශ්‍යයි කෙනෙකුට. එක් පැත්තකින් විතරක් තමන්ගේ පැත්තෙන් විතරක් බලලා. තමන්ට වෙච්ච මේ වාසිය හෝ අවාසිය දිහා විතරක් බලලා. ඒ ගැන විතරක් හිතන කෙනාට මේ දරා ගන්න බෑ මේ අටලෝ දහම. ඉතින් ඒක ඇත්තටම ලෝකේ බොහෝ විට සිද්ධ වෙන්නේ. ඉතින් බුද්ධ ධර්මයේ කියන්නේ නේතං මම නේසෝ මමසේ නේසෝ මේ අත්තා කියලා හිතන්න. මගේ නොවේ කියලා. කියන්න විතරක් නෙවෙයි සැබවින්ම හිතන්න. මේ මගේ ආත්මය නොවේ මේ මම නොවේ කියලා. ඒක ඉතින් අසුභවාදයක් නෙවෙයි. යථාර්ථය ඒක තමයි. සුභවාදයක්ුත් නෙවෙයි ඒක ඇත්තටම. ඒක යථාර්ථය ඇත්ත. ඇත්ත ඒක. මගේ කියලා දැන් ලෝකේ නැහැ. ඉතින් බැලුවම ඒක තමයි නියම දාර්ශනික ඇත්ත. බුද්ධ ධර්මයේ උගන්වන. මගේ මම මේ කියලා අපි හිතුවට කතා කරුවට එහෙම දෙයක් නැහැ. මේ පුත්තම්මති ධනම්මති ඉති බාලෝ විහඤ්ඤති. තමන්ට තමන්වත් නැහැ. කුතෝ පුත්තා කුතෝ ධනං.
කොහෙන්ද ඉතින් තමන්ට තමන්ගේ ඇස් දෙකවත් තමන්ට ඕන විදිහට තියාගන්න බැරි කොට. තමන්ගේ කන් දෙකවත් තමන්ට ඕන විදිහට තියාගන්න බැරි කොට. ඉතින් ඒ නිසා අටලෝ දහමින් නොසැලී ජීවිතයට මුහුණ දුන්න තරමට තමයි ජීවිතය සාර්ථක වෙන්න කෙනෙක්ගේ. නැත්තම් කායික මානසික දෙකෙන්ම කෙනෙක් රෝගියෙක් වෙන්න පුළුවන් මේ වකවානුවේ. ඉතින් ලෝකෙට මේක හොඳ පාඩමක් මේ වසංගත රෝගයක් පැතිරිලා යන කාලේ. ඒ අපේ පැදුර හිටියාම වැටෙන්න තැනක් නැහැ කියලා කියමනක් අපි අතර තියෙනවා. ඉතින් ඇත්තනේ පැදුර ඉදාගත්තට වැටෙන්න දෙයක් නැහැ. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ හැමදාම පැදුරේ ඉන්න ඕනයි කියන එකද? ඇඳ ඕනේ නැද්ද? ඇඳෙත් ඉන්න ඕනේ හැබැයි බිම වැටෙන්න පුළුවන් කියන අදහසින් හිතුව ඇඳේ හිටියාම ප්‍රශ්නයක් නැහැ පරිස්සමට ඉන්න පුළුවන්. බිම වැටෙන්නත් පුළුවන් කියලා අවබෝධයෙන් ඉන්න ඕනේ හැමදාම පැදුරේ ඉන්න ඕනයි කියන එක නෑ. හැබැයි පැදුර හොඳයි. මේ ශරීරයටත් හොඳයි කියනවා පැදුර වල නිදා ගන්න එක. ඉතින් බිම නිදාගත්ත කොහේ වැටෙන්නද ආයේ නේද? ඒ වගේ හිතා ගන්න පුළුවන් නම් හරි වටිනා කියමනක් ඒක ඇතුලේ තියෙනවා. පූජ්‍යපාද හසලක සීල විමල ගෞරවනීය ස්වාමීන් වහන්සේ අදහසක් පළ කරනවා. අටලෝ දහම ඊට සාමාන්‍ය තත්ත්වයක්. අසාමාන්‍ය තත්ත්වය අතහැරීමයි. උදාහරණයක් ලැබීම සාමාන්‍ය තත්ත්වයක්. ඒ ගැන වැළපෙන්න එපා. නොලැබීමද සාමාන්‍ය තත්ත්වයක්. ඒ ගැන කම්පා වෙන්නත් එපා. අතහැරීම අසාමාන්‍ය තත්ත්වයක්. ඉන් නිවී යාමයි වටින්නේ. අකම්පණය උපේක්ෂාව පවතින්නේ අතහැරීම තුළයි. අපේ සම්මානිත මහාචාර්යතුමා. ඔව් මම හිතනවා අපි මේ අටලෝ දහමින් කම්පා නොවීම පිළිබඳ සරල විදිහට මේ සමාජ අත්දැකීම් ආශ්‍රයෙන් අපි පැහැදිලි කළා. නමුත් අපි මෙතනදී බලන්න ඕන මේ මොකද දැන් මේක කොහොමද පුහුණු කරන්න කියලා ධර්මානුකූල පැත්තෙන් නේද? ඒ කියන්නේ දැන් මේ අටලෝ දහමින් කම්පා නොවී සිටීම කියන එක කිව්වට හරි අමාරුයිනේ කරන්න. නමුත් කොහොමද අපි මේකට හුරු වෙන්නේ? ක්‍රමක්‍රමයෙන්. දැන් ඕනම දෙයකට තියෙන්න ඕන මේ දර්ශනයක්. අර අපේ හාරු කිව්වේ මේ අපි මේ ජීවිතය අවබෝධ කරගන්න ඕන. ඒක මුලින්ම තියෙනවා. ඔය නූතන කළමනාකරණයේ විෂන් කියලා කියන්නේ ඒක තියෙන්න ඕන. ඊළඟට වැඩපිළිවෙලක් තියෙනවා මිෂන්. ඒකනේ කළමනාකරණය කියන්නේ. ওই දෙකම තියෙනවා. ඕක අදාළ වෙන්නේ කොතෙන්ද දන්නවද? දැන් විරියේන දුක්ඛං අච්චේති කියලානේ කියන්නේ. වීර්යයෙන් දුක අතාරින්න කියනවා. එතකොට වීර්යය කියන්නේ මොකද්ද? විධිනා ඊරයිතබ්බං වීරියං. ක්‍රමයක් හදලා ප්ලෑනින් ආන් තියෙන්න ඕනේ. ප්ලෑන් එකක් හදලා ඒ අනුව වැඩ කිරීමෙන් තමයි දුක අතාරින්නේ. වීර්යය කියන්නේ ප්ලෑන් කරන එකට. එතකොට දැන් කළමනාකරණේ තියෙන්නේ විෂන් එක තියෙනවා, මිෂන් එක තියෙනවා. ඒ කියන්නේ මේකයි දර්ශනය, මෙන්න මේකයි කළ යුතු දේ. ඊට පස්සේ ප්ලෑනින්, ඕගනයිසේෂන්, ඩිරෙක්ෂන් ඕවා තියෙන්නේ නේ. ප්ලෑනින් එක විධි කියන්නේ ඒකයි. විධිනා ඊර විධි ඊර කියන දෙක එක වෙලා තමයි වීර්ය කියන එක හැදෙන්නේ. එතකොට විධිය ක්‍රමයක් තියෙනවා. දැන් ඒ වගේම අටලෝ දහමින් කම්පා නොවී ඉඳත් අපිට ක්‍රමයක් හදලා තියෙන්න ඕන. ආන්ගේ ක්‍රමයේ පැහැදිලි කිරීම හරි වටිනවා කියලා මම හිතනවා. ඒ කියන්නේ නැත්නම් මේක වෙන්නේ නැහනේ. එතකොට මෙතනදී අපි බලන්න ඕන මේව දෙකක්. ද්වයං නිස්සිතෝ කෝයං කච්චාන ලෝකෝ යදිදං අත්තිතංච නත්තිතංච. බුදුහාරෝ දේශනා කරනවා මේ ලෝකේ හැමතිස්සෙම දෙකක් ද්වන්දයක් තියෙන්නේ. ඕක ඔය මාක්ස්වාදිත් කියනවා ඩයලෙක්ටිකල් මැටීරියලිසම් කියලා නේ. ඩයලෙක්ටිකල් මැටීරියලිසම් කියලා. හැමතිස්සෙම දෙකක් තියෙනවා. උඩ යට හොඳ නරක. හරි එහෙම නෙවෙයි හැම එකක්ම ද්වන්දයක් නේ දෙකක් තියෙන්නේ. එතකොට බුදුහාරුත් කියනවා මේ ලෝකේ ඇත නැත. අත්තිතංච නත්තිතංච මේ දෙකක් තියෙන්නේ. එතකොට අපි අත්ති කියන එකේ ඇලුනත් ප්‍රශ්න. නත්ති කියන එකේ ඇලුනත් ප්‍රශ්න. ඒ නිසා ඔය දෙකටම යන්නේ නැතුව මැදින් ඉඳන් මධ්‍යම ප්‍රතිපදාව කියන්නේත් මේක. ඒ කියන්නේ ඔය අලාභ අයසයස නින්දා ප්‍රශංසා කියන්නේ අන්ත. මේවා සේරම අන්තනේ. ඒ හොඳයි නරකයි. ඒ අන්ත දෙකට යන්නේ නැතුව මැද මධ්‍යම ප්‍රතිපදාව තමයි. ඕක දාර්ශනිකව නාගාර්ජුන පාදෝ කිව්වා යහ ප්‍රතිත්‍ය සමුත්පාදක් ශූන්‍යතාන්තාම් ප්‍රචක්ෂමහි. මේ ශූන්‍ය හිස් එතකොට මොකක්වත් නැහැ කියලා. එතකොට ශූන්‍යතා දර්ශනය ගොඩ නැගුවෙත් මේ ලෝකේ තියෙන සාපේක්ෂතාව අනුව අපිට එකක් කියලා ගන්න බෑ. ඒ නිසා එතකොට හැබැයි මැද කියලා ඉවරලා තවාන්තෙකුත් නැහැ. මධ්‍යාන්ත විභාග ශාස්ත්‍ර කියලා වෙනම පොතකුල් ලියලා තියෙනවා මැදාන්තෙ එල්ලෙන්නත් එපා. ඔය අරාන්තේ මේාන්තේ කියලා අතාරිනවනේ අතහැරලා මැද්දේ එල්ලෙන්නත් එපා. මෙතන මේක හරියට මේක කියනවා නම් මෙන්න මෙහෙම.
මේකට තියෙන උපමා රාශියක්. ආරග්ගේරිව සාසපෝ ඉදිකටු මුනත උඩ තියෙන අබ හැටයක් වගේ ඉන්න ඕනේ ලෝකේ බැලන්ස් වෙලා. හරියටම බැලන්ස් උනේ රටන පැත්ත වෙනවානේ. පදුමන්ව තෝයේන අලිම්පමානං. නෙළුම් කොලේ උඩ වතුර බින්දුව වගේ ඕන තැනක යනවා. ඕන රවුමක් ගහනවා කැඩෙනවා එකතු වෙනවා. හැබැයි ඇලෙන්නේ නැහැ. ඒක. ඊළඟට තව හොඳ එකක් තියෙනවා. අභිධර්ම කෝෂේ තියෙනවා. ඒක හැබැයි හොඳ ගැඹුරු අදහසක්. ඒක කියනවා දෘෂ්ටි දංස්ත්‍රාව භග්නංච භ්‍රංසං චාපේක්ෂ්‍ය කර්මනාම් දේශයන්ති ජිනා ධර්මං ව්‍යාග්‍රී පෝතාපහාරවත්. මේක මම කලිනුත් කියලා තියෙනවා. ව්‍යාග්‍රය දෙනුව කියලා එතන කිව්වට අපිට බැලලිය ගන්න පුළුවන්. මේ ලෝකේ ජීවත් වෙන්න ඕනේ බැලලි පැටව ගෙනියනවා වගේ. මොකද බැලලිට ඕන කරන්නේ පැටිය ගෙනියන්නනේ. හැබැයි ගෙනියන්නේ මොකෙන්ද? දත් වලින්. අර කූරු වගේ තියෙන දත් වලින්. හයියෙන් ඇල්ලුවොත් හිල් වෙනවා. තුවාල වෙනවා. හැ හිමින් ඇල්ලුවොත් වේගෙන් පයින්නකොට බිම වැටෙනවා පැටිය. මැරෙනවා. මේ දෙකටම නැතු ඌ ගෙනියනෝනේ මේක. ආන් ඒ වගේ බුදුහාරුවොත් කියනවා මේ දර්ශනේ දෘෂ්ටි දංස්ත්‍රාව භග්නජ මේ පූසගේ දත් උපමා කරන්නේ මේ දර්ශන වලට. ඕනවට වැඩිය දෘෂ්ටි දර්ශන වලට ගියන් පස්සේ තුවාල වෙනවා. ඒකයි වෙන්නේ. හැබැයි ඊළඟට වෙන්නේ මොකද? මේක මේ ඒ දර්ශනේ නැතුව යන්න ගියොත් එහෙම බ්‍රහන්සං පූසා වැටෙනවා. කර්ම ඔය කර්ම විපාක නැහැ අරවමවා කියලා මිනිස්සු ඒවා ලෝසිතට ගන්නවා. එහෙමත් නැතුව තමයි මේක කරන්න ඕනේ. ඒමයි බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරන්නේ. අර දෘෂ්ටිවාද ගත්තහම සමහර අය හිතන අනේ මොන බුරුද වුණා. එහෙම කියලාව ගණන් ගන්නෑ. වඳින්න ඒතකොට වඳින්න පුදන්නෙත් නෑ මොකක්වත් නෑ. ඒක දානමාන දෙන්නෙත් නෑ මොකක්වත් නෑ. ඌව වැඩක් නෑ කියලා. ඒතකොට අන්න කර්මයේ ගිරෙන. ඒක තමයි ඒ අර පූසා වැටෙන එක. අර එයා ඇත අතහැරලා නැත අල්ලගෙන අන්න ඒකයි. නැත අතන ඇත. ඉතින් මෙන්න මේක තමයි බුදුහාමුදුරුවෝ කරපු විශාලතම මේ ජයග්‍රහණය. මොකද්ද? දැන් බලන්න බුද්ධ ආගමේ මොනවද අපි කරන්නේ? දැන් අපි පොයේ දවසට පන්සලට ගිහිල්ලා මොනවද කරන්නේ? පාණාතිපාතා වේරමණී. අදින්න කුමේ අයින් කරන්නේවනේ මේ කරන්නේ. හත්තු මරන්නේ. හොරකම් කරන්නේ. කාමයේ වරද බොරු කියන්නේ නැහැ. කේලම් කියන්නේ නැහැ. නෑ. අතහැරීමනේ. ඊළඟට බලන්න භාවනා කරන්නේ මොනවද? වේරම නෙගටිව්. මරණානුස්සතිය. ඉතින් මිනිස්සු අකමැති මේකනේ වරනේ. ජීවිතුකාම අමරිතුකාම. එහෙමනම් ඇයි මේ මොකද්ද මේ කරන්නේ? මං ඇත්ත වශයෙන් මේක ඇහුවා මේ අපේ ඔබතුමා දන්නවා මේ මධ්‍යසාර පිළිබඳ අධිකාරිය සභාපතිතුමා මේ පාලිතා බේකෝන් මහත්මයා වෛද්‍ය පාලිතා බේකෝන් මහත්මයාගෙන් මං ඇහුවා මට නම් හිතෙනවා මහත්තයෝ මේ ශරීරයේ උනත් මේ දෙක තමයි මේ තියෙන්නේ මේ අටලෝදාම. ඒක නේද? ඉතින් එතුමා කියනවා මේක හයිපොතෙසිස් එකක් හැටියට කියන්නේ උපකල්පනයක් හැටියට ගත්තට කමක් නැහැ. මොකද ඒගොල්ලන්ගේ තියෙනවලු මම දන්නේ නැහැ වෛද්‍යවරයා එයා තමයි කිව්වේ බේසල් මෙටබොලික් රේට්. ඒ කියන්නේ මේ ශරීරයේ දැන් ඔය නිස්සබ්දව නිස්ක්‍රීයව තියෙනකොට හුස්ම ගන්න අරවට මේවට අවශ්‍ය ප්‍රමාණයට පමණයි වැඩ කරන්නේ. ඒ කියන්නේ නිස්ක්‍රීයයි. ඊට පස්සේ මොකක් හරි කරනකොට මේකට උෂ්ණත්වය එනවා නේ. මේ ඒ උෂ්ණත්වයට එක සම කරන්න පුළුවන්. උෂ්ණයි හීතලයි කියලා කියන්නේ. හීතල කියනකොට ඒක නියුට්‍රල්. මේ වගේ දෙයක් තමයි මේ ශරීරෙත් වෙන්නේ. එතුමා කියනවා ඒකත් සම්බන්ධ කරන්න පුළුවන්. එතකොට මේ දැන් මේක හිතන්නකෝ. මේ දැන් ડોક્ટર ඌරගොඩ කියන්නේ මේ මම හිතන්නේ මෙඩිකල් ඇසෝසියේෂන් එකේ සභාපති කෙනෙක් වෙනවා. එයාගේ පොතක් තියෙනවා මේ history of medicine in Sri Lanka කියලා. ඒ පාලිතා බේකෝන් මහත්මයා මට දුන්නේ මේක. ඉතින් එතුමා සනාතන සභාවේ ඉන්නවා, ඔබතුමා සනාතන සභාවේ ඉන්නවා නාකරත්. ඉතින් ඒ පොතේ තියෙනවා මෙහෙම එතුමා කරපු පරිශන. ඉස්සර මිනිස්සු දැන් අපේ ගුත්තිලේ තියෙනවා සිටුවා දොර රඹතුරු නේද? මේ උත්සව කරනකොට මේ දොර මේ කෙසෙල් ගස් හිටවලලු. එතුමා ඒක ගැන කියනවා. මේ කෙසෙල් ගස් හිටවන්නේ ඇයි? මේක හොඳ විද්‍යාත්මක හේතුවක්. මොකද දැන් අද මේ කොරෝනා එකටත් හොඳයි මේක. මොකද උත්සවයක් වෙලාවක සෙනග රැස් වෙනවා. කාබන් ඩයොක්සයිඩ් වැඩි. එතකොට කෙහෙල් ගහ මැරෙන්නේ නැහැනේ. දැන් කොළ සජීවීව තියෙනවානේ කොච්චර දවසක් කියලා කොහේ හරි හිටවන්න පුළුවන්. කෙසෙල් කොළේ හරි පළලයි. ඒකට අපේ කාබන් ඩයොක්සයිඩ් ඇදලා ගන්නවලු ඔක්සිජන් වැඩියෙන් පිට කරනවා. දවල්ට රැයට දෙකටම. ඔව් දවල්ට. එතකොට බලන්න එතකොට මේකේ විද්‍යාව ඊට පස්සේ දැන් එතුමාම 10ක් 15ක් එහෙම ඒවා කරලා තියෙනවා. දැන් බලන්න මෙතනක් තියෙන්නේ මේ ද්වන්දේනේ.
එතකොට මලමිනිය ළඟ ඇයි පහනක් පත්තු කරන්නේ? එතුමා කියනවා මේ උෂ්ණත්වය තුලින් වෙන්නේ වාතය රත් වෙනවලු. ඒක උඩට යනවලු. එතකොට හොඳ වාතය මෙතෙන්ද පිරෙනවලු. රික්තකයක් හැදෙනවා. අර වාතය උණුසුම් වෙනකොට ඒක උඩට යනවා. මේ වටේ තියෙන හොඳ වාතය මෙතෙන්ට ඇතුළට එනවා. ඒකලු පහන පත්තු. ඉතින් ඒ වගේ ගොඩාක් එතුමාත් කළා තියෙනවා. ඉතින් බලන්න මේ ලෝකේ තියෙන මේක තේරුම් ගත්තා. එතකොට මම එතුමාගෙන් ඇහුවා දැන් බුදුදහමේ තියෙන්නේ ඔක්කොම නෙගටිව් පැත්ත. ඇයි මේ පොසිටිව් නැත්තේ? මම හිතනවා පොසිටිව් හැමදාම කරනවා. මම හැමදාම සැප ලබන්න ඕන. හැමදාම ප්‍රශංසා ලබන්න ඕන. යසස ලබන්න ඕන. මට අනිත් ඒවා එපා. ඒ නිසා ඒ භාවනාව හැමදාම කරනවා. පොසිටිව් භාවනාව. අපි හිත හුරු කරන්න ඕන නෙගටිව් භාවනාවට. මම මැරෙනවා. මං දුකටපත් වෙනවා. ජාති ජරා මරණ. දැන් මොකද වෙන්නේ? මං එතුමාගෙනුත් මේක ශරීරයටත් වෙනවද කියලා ඇහුවා. එක භාවනාව පිළිබඳ ඒ කියන්නේ සයිකොලොජි ඔෆ් කොන්ෂස්නස් කියලා ඔය රොබර්ට් ටී අයින්ස්ටයින් කියලා කෙනෙක් අර අයින්ස්ටයින් නෙමෙයි එයා ලියලා තියෙනවා ඒකේ එයා කියනවා මෙඩිටේෂන් is a shock absorber. මේ භාවනාව කියන්නේ shock absorber එකක්. මොකද මේක දෙපැත්තට හුරු කරනවා. දැන් වාහනේ රෝදේ පල්ලෙහාට ගියොත් shock absorber එක හැට ඇද ආයෙ මැදට එනවා. උඩට ගියොත් මෙහෙම ගිහිල්ලා මැදට එනවා. අපේ හිතත් අපි මේ දෙපැත්තට අටලෝ දහමට පුරුදු කරනවා. සැපටත් පුරුදු කරනවා. ඒක හැමදාම කරනවානේ. දුකටත් පුරුදු කරනවා. අපි මැරෙනවා බෑන. එතකොට අපේ එක ස්ප්‍රින්ග් එකක් වගේ shock absorber එකක් වගේ shock absorb කරන්න පුළුවන්. shocks. එතකොට අපි දුකක් ඇති වුණොත් ඔය දුක් වෙන්න එපා කියන එකවත් සතුටු වෙන්න එපා කියන එකවත් නෙමෙයි කියන්නේ. දුකක් ඇති වුණාම දුක් වෙන්න හැබැයි ඇදලා ගන්න පුළුවන් වෙන්න ඕනේ මැද්දට. සැපේදී එතකොට මේ සැපක් ඇති වුණාම එතන ඇඹලයා වගේ රැඳෙන්න එපා. ආපහු ගන්න පුළුවන් වෙන්න. එතකොට ඉන්නේ මැද්දේ. මෙන්න මේ ටෙක්නික් එක තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේක තමයි බුදුහාරෝ දේශනා කරේ. දැන් ඔය මොකද්ද දැන් අර ඕකක අර හාමුදුරුවෝ මත කොහෙද කියලා මේක උපේක්ඛාව කියලා. උපේක්ඛා කියන්නේ මොකද්ද? හතරවෙනි ධ්‍යානයේ අවසාන ප්‍රතිඵලය. උපේක්ඛා සති පාරිසුද්ධින් චතුත්ථ ඥානං උපසම්පජ්ජ විහෙරති. ඉතින් ධ්‍යානය කියලා කියන්නේ මෙයා කම්පා නොවි ඉඳීමනේ. ඉතින් මේ භාවනා ක්‍රම වලින් ඔක්කොගෙම මේ පුරුදු කරන්නේ මොකද්ද? අපේ හිත දෙපැත්තට. ඒ නිසාමනේ අපේ බෞද්ධ සංස්කෘතිය අපි දැන් මොනවටද යන්නේ? අපි යන්නේ මේ මැරිච්චයට ගරු කරන්න නෙමෙයිනේ හන්නේ පාංශකූලෙට. අපි යන්නේ අනිත්‍ය තේරුම් ගන්න. ඇයි අපි එතන හාමුදුරුවෝ මොකටද බණ කියන්නේ? එතකොට අපි මිනිය බල්ලා ඉවරලා මේ අනේ මාත් එක්කම උපදීවා නෙමෙයි කියන්නේ. අපි කියනවා මේ අපිටත් මෙහෙම තමයි නේ. එතකොට අපේ හිත අර දෙපැත්තට හුරු කරන එක මේ කරන්නේ. ඒකෙන් අපි උපේක්ෂාව පුරුදු වෙනවා. ඒක තමයි අකම්පිය ගුණය කියලා. ජලාල් රෝහණ මහත්තයා මට දැනෙන විදියට දැන් කොච්චර ලැබුණත් මදි. එයාගෙන් චුට්ටක් හරි යනවනම් අකමැති. එයාගෙන් කොටසක් අපේ මහාචාර්යතුමා මට ලැබෙන තියෙනකින් කොටසක් ගන්නවා කියන එක. නැත්නම් ලැබෙනවා. එතුමාට ලැබෙනවා. මම මොනවටද ඒකට මැරෙන්නේ යන්නේ? ඒක එතුමාගේ කොටා. මේ මට ලැබෙන කොටා. මං කියන්නේ මධ්‍යස්ස ප්‍රතිපත්තියට එනවනම් ඔහොමම ඉඳහම හරියයි කියලා මනස හදා ගන්න ඕන. අපි තුළ තියෙන්නේ ගොඩක් වෙලාවට උද්දච්ච සිතුවිලි වලින් පත් වුණාම උද්දච්ච කියන යෙදුම මට එකවරක් අපේ ස්වාමීන් වහන්සේ නිර්වචනය කළා මේ සිතෙහි ඇතිවන නොසන්සුන්තාව කියන එකට. මෙන්න මේ නොසන්සුන්තාවක් ඇති වෙනවා. අර අපේ සර් කිව්වා වගේ මේ අන්ත දෙකේ ලොකු shock absorber එකක් මෙහෙටත් යන්න ඕන. මෙහෙටත් යන්න ඕන. ලෝකේ තියෙන හොඳම ලොකුම හෝටලේනොත් අපි කන්න බොන්න ඕන. හරි. ඒ කෑමත් මොනවද කියලා බලා ගන්න එපා. පිට රටවල ගියාම ඒ හින්දින කෑමත් අපි ඔක්කොම විඳලා තිනවා අත්දැකීම්. හරි. නමුත් ඒකේ ඇලෙන්නේ නැතුව අපි මෙතනට එනවා. කොච්චර කෙරුවත් අපිට පුරුදු පොල් සම්බෝලයි බතු ටික ආන්නේ මේ කොරෝනා සමයේ උදේට මට නම් පුදුම සහනයක් වුණා කියලා මං කියන්න ඕනේ. ඒකයි කහේ කොස්ගෙඩි ටිකයි. හරිම සොඳුරු වැඩන්නේ වටපිටටත් බෙදාගෙන මං කියන්නේ මිනිස්සු මං දෙන්න කැමති නෑ. කඩා ගන්නමයි යන්නේ. මං චුට්ටක් එහාට ගිහින් බැලුවාම අපි යස නිවිති වෙලා කරලා තිබ්බා. මං උදේ ගියා
කඩාගමු කියලා ඒක කවුද කඩන් ගිහිල්ලා කමක් නැහැ. ඒ තවත් තීන අයම තමයි ඒකත් එයා කඩන් යනවා. මිනිස්සු පෙරේත වෙනවා මේ දේවල් එක්ක. කුම්මැහි වෙනවා. එහෙම ආසාව වැඩි කරගත්තාම ඇලෙනවනේ. ඔන්න ඕක නැති කරගන්න ඕන කියන සිතුවිලි මම ඉන්නේ. හොඳයි. එතකොට මුකුත් වේදනා නැහැ. සිරිලක ඇසිදිසි සරසවි පින්දිම දොරින් දොරට දොර මඩලාවයි අටලෝ දහමින් කම්පා නොවීමේ ගුණය තාදි ගුණය අකම්පය ගුණය ගැනයි අද දොරමඩලාවෙන් අප කතා කරමින් අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මහින්දාගමනේ ඇසුරින් අපිට ලැබිච්ච මේ බුද්ධ ධර්මයේ ඇසුරින් ගොඩනැගිච්ච අපේ පැරණි සිංහල සමාජය තුළ සිංහල බෞද්ධ සමාජය තුළ විශේෂයෙන් මේ අටලෝ දහමින් කම්පා නොවීම තාදි ගුණය යම් ප්‍රමාණයකට තිබුණා කියලා හිතන්න පුළුවන්. දැන් බලන්න පරණ ගමේ කවියක් මම කියන්නයි මට ඕනකම අපි මොකද මහාචාර්යතුමාත් කවියක් කිව්වා. ඒ වගේ ලස්සනට මට කියන්න බෑ. මෙහෙම තියෙනවා ජන කවියක. ජන කවි කියන්නේ එක බොහෝ විට බණ කවි. බණ කවි කියන්නේ කවි බණ. කවි බණ කියන්නේ බණ කවි කියන්නේ ජන කවි. ඒත් බොහෝ ජන කවි වල බණ තියෙනවා. මොකද මේ මහින්දාගමනේ ප්‍රතිඵල වශයෙන් ජන ජීවිතයේ බුද්ධ ධර්මයේ කොච්චර පොදු ජනතාව අතරට ඇවිල්ලා තුනද කියලා පෙන්නන්නේ. රන්විමනේ සිටි මුත් දුක නැති වෙද්ද පැනිමියේ කෑමුත් බඩගිනි නැද්ද මිනිබරණින් සැදුමුත් ගත නොදී රද්ද පැනිවරකා ගහටත් හෙන නොවාදිද්ද රන්විමනේ සිටිමුත් දුක නැති වෙද්ද හතරම් හිමානවල ඉන්න මිනිස්සු දැනගන්න ඕනේ. හතරම් හිමානක හිටියත් ලෙඩ වෙනවා, ලෙඩ දුක් හැදෙනවා, කලවයස යනවා. මිල මුදල් ඉදිරත්තරන් දීපල වස්තුව ඉඩකඩම් බොහෝ සම්පත් තියෙන ඇත්තෝ හිතනවා අපිට දුකක් නැහැ සැපමයි තියෙන්නේ කියලා. ඒ පරණ ඇත්තෝ කිව්වා රන් විමනේ සිටිමුත් දුක නැති වෙද්ද රත්තරන් විමානක හිටියත් මේ දුක්ඛන්දලු දුක් කරදර කියනවා මනුෂ්‍ය ජීවිතයට සැප වගේම හරි හම්බ කරගත්ත රීති රත්තරන් ආදී සම්පත් නිසා සැප විඳිනවා වෙන්න පුළුවන්. හැබැයි දුකත් අපේ පසුබිමේ තියෙනවා කියලා ජීවිතේට උරුමයි කියලා දැනගෙන තියෙන්න ඕන. රන් විමනේ සිටිමුත් දුක නැති වෙද්ද. පැනිමියේ කෑමුත් බඩගිනි නැද්ද? තාමත් පෙරදිග අපි ඉන්දියානු අපි දන්නේ හැටියට ඉතින් ලෝකේ තියෙන රසවත්ම දේ මීපැණි. මේ පැණිවලටත් වැඩි රසවත් දෙයක් මොනවද කියලා ගමේ නැත්තන් ඇහුවොත් නෑ එහෙම දෙයක් නෑ. ඒ ඕනෑම දෙයක් මී පැණි වාගේ රහයි කියලා කියන්නේ. හොඳ බණක් කිව්වොත් මං පහුගිය දවස්වල බණක් කියන්න ගියා මේ අපේ හිතවත් ගෙදරක. බණ පටන් ගත්ත වෙලේ ඉඳලා මැරුණේ සිත්තර බාසොන් නැගිනේ. විහාර ගෙවල් වල පින්තූර චිත්‍රාන්දිනෙක් එයාගේ පුතා මුල්ලේ ඉඳලා නිදාගත්තා. පන්සිල් දීලා ඉවර වෙනකොට මට ඇහෙනවා පූසෙක් කෑ ගන්නවා වගේ. පුංචියට. ටිකක් වෙලා ලොකු පූසෙක්. ඒ කියන්නේ මාර බාසුන නිඳ ගිහලා. ඉතින් මේ බණ ඉවර වෙනකම්ම එයා එක එක දේවල් කරා. අර චිත්‍ර කර්මාන්තයට අමතරව වඩු කර්මාන්තෙත් කළාද මම දන්නේ නැහැ. කොට ඉරනවා වගේ සද්දයක් වුණා. බණ ඉවර වෙනකොට එයාටක් ගාලා නැගිට්ටා. සාදු කියනකොට නැගිටලා ඉතින් ඉක්මනට ගිලම්පස දීලා. වේදිකර දීලා. මාව ආපහු පන්සලට එන ගමන් කිව්වා ඉතින් බණ ටික නම් මීපැණි වයි කියලා. හොඳට නින්ද ගියානේ. ඉතින් මේ පැණි මීයේ කෑවොත් බඩගිනි නැද්ද? මීපැණි තරම් රසවත් දෙයක් නැහැ. මීපැණි තරම් රසවත් දෙයක් නැහැ. මොකද රසම දේ මීපැණි අපි දන්නේ. හැබැයි බඩගිනි වෙනවා. මීපැණි කෑවත් බඩගිනි වෙනවා. මගේ අත්දැකීම හැටියට මීපැණි කෑවොත් අනිත් වෙන මොනවා හරි කෑවට වඩා ඉක්මනට බඩගිනි වෙනවා. මේ පැණි කනකොට රසයි හැබැයි බඩගිනි සැපයි සන්තෝෂයි ප්‍රීති හැබැයි බඩගිනි වෙනකොට දුකයි කඳුලයි හිතට අමාරුයි
දැන් මීපැණි කුප්පියක් අගල් භාගයක විතර එකක් අම්මා පොලෙන් ගෙනල්ලා ජනෙල් පට්ටමක් උඩ තිබ්බ කියන්නකෝ. එහෙමනේ ගෙවල් වල ඇති. මේ ලෙඩක් දුකක් වුණ වෙලාවට මීපැණි බින්දුවක් ගන්න. ඉතින් ඕක දැනගත්තොත් පොඩි උන් පුටුවක් හරි තියන නැගලා මේක අල්ලට දාගෙන කනවනේ. අල්ලට දාගෙන මීපැණි දිව දික් කරලා ලෙව කනකොට අර ඇඟිලි අතෙන් අනිත් පැත්තට යනවා. ඊට පස්සේ දිව ඒ පැත්ත අතරවල වැලමිට ළඟට එනකන් සර්විස් කරනවානේ. මීපැණි ඒ තරම් රහයිනේ. පැණි මී කෑමොත් බඩගින්නේ නැද්ද? ඉතින් මීපැණි කෑවත් බඩගින්න වෙනවා මතක තියාගන්න ඕනේ. මිනි බරණින් සැදුමුත් ගත නොදිරත්. මැණික් ආභරණ ආයිත්තන් වලින් ගතගෙන ශරීරය සැදුමුත් කියන සරස ගත්තත් මේ දෑත් දෙපා දැස් දෙකන් ඉතින් කලවයස යනකොට වැහැරිලා මේ රැලි වැටිලා හැම බුරුල් වෙලා මස් වේලිලා විරූප වෙලා ලෙඩ දුක් හැදිලා දිරහපත් වෙලා යනවා. ගත ශරීරය මිනි බරණින් සැදුමුත් මැණික් ආභරණ ආයිත්තන් ඒ කියන්නේ ඉහට තැල්ල කරට මාල ඉනට ඉසර කාලේ පරණ මොස්තරේට ඉනට හවඩි පයට ගිජ්ජි දැන් නැට්ටුව විතරයි ඒව දාන්නේ. මේ අතට වලලු ඔක්කොම දාගෙන හිටියත් ජුවලරිය වගේ හිටියට ඉතින් ලෙඩ වෙන මහලු වෙන මැරෙන මිනිස්සු තමයි මේ ඉන්නේ. ඒ කියන්නේ දුක සැප දෙකම අපිට උරුමයි ඒකයි කියන්නේ. ඒ හින්දා කාටත් හිතාගන්න කියලා මතක තියාගන්න කියලා කියනවා. පැණිවර කා ගහටත් එන නොවතිද්ද එන ගහන්න හිටපුවාම පැණිවර කා ගහටත් එන ගහනවා. මේක පැණිවර කා ගහ කියලා එනේ නවතින්නේ ආපහු යන්නේ. ඒක තමයි අටලෝ දහම කියලා කියන්නේ. ඉතින් මේකට මුහුණ දෙන්න අපිට මානසික ශක්තියක් ඇත්තේ ඕනේ. මේ කොයි දෙයක් අපිට පොදුයි කියන දැක්මක් ඕනේ. අර ඉවසීමක් ඕනේ. මැදිහත් සිතන්න ඕනේ. දැන් අපේ මහාචාර්යතුමා කියපු දෙයකට මම පොඩි දෙයක් මට ඒ වෙලාව මතක් වුණා. එතුමා ද්වන්ද චරණය ගැන කිව්වනේ. හැම එකකෙම ලාභ අලාභ යස අයස. එතන දෙක නැදී එන්නේ. ඉතින් අපේ ඇඟේ තියෙන දෙක තමයි. ඇස් වලින් දෙකයි. කන් වලින් දෙකයි. නාහය සිදුරු දෙකයි. කටවලුත් දෙකයි එකයි පේන්නේ. එතකොට අත් වලින් දෙකයි. මනුස්සයෙන්ද මං කියන්නේ. කකුල් වලින් දෙකයි. අපි මේ බොඩි ඇතුලේ බැලුවොත් පෙනහළු දෙකයි. බඩවැල් දෙකයි. හදවතේ දෙපැත්තයි. හෘදය දෙකයි. මේ හැම දෙයක්ම ලෝකේ ද්වන්දයක් තියෙනවා. මොලේ කුඩා මොලේ මහ. මොලේ තියෙනවා. වකුගඩු දෙකයි. වකුගඩු දෙකයි. ඉතින් මේ හැම එකම මේ දෙක තියෙනවා. දිත්‍යයක් තියෙනවා දෙආකාරයක්. ඉතින් වගේ ලෝභ දෙකම තියෙනවා ලෝකේ. යසායස දෙකම තියෙනවා. මෙහෙම මේ හිතන්න කෙනෙක්ගේ මනස දියුණු වෙන්න ඕනේ. බුද්ධිය වැඩෙන්න ඕනේ. ඒක තමයි කියන්නේ මේ ලෝක ධර්මයේ තේරුම් ගන්න, යථාර්ථයේ තේරුම් ගන්න ප්‍රඥාව ඕනේ. එහෙම යම් ප්‍රමාණයකට නුවණ වැඩිච්ච කෙනෙකුට යම් ප්‍රමාණයකට අටලෝ දහමින් අකම්පිතව ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්. ඒ නොවැඩිච්ච මනසක් ඇති කෙනෙකුට ඉලන්දාරිකම රොත්තු දෙන්නේ නැහැ. තරුණකම. වැඩිහිටියට වැඩිහිටිකම රොත්තු දෙන්නේ නැහැ. එයාගේ හිතේ සියල්ල දන්නවා කියලා. සියල්ල දන්නවා කියලා නොදන්න මේ කම්පියුටර් වලට ඇඟිලි ගහලා අමාරු වෙනවා. ඉතින් සමහර තැන්වල එහෙම වෙනවා. දැන් මේ අපි දවසක් ගියා රූපවාහිනිය ආපු අලුත ලංකාවට රූපවාහිනී සේවය දැන් මේ ITN කියන්නේ ස්වාධීන රූපවාහිනී සේවය පළමුවෙනි රූපවාහිනී සේවයනේ ලංකාවේ. අවුරුදු 41ක්. 41ක් නේ දැන්. ඉතින් අපි මේ ගෙදරකට ගියා. ඒ වකවානුවේ ගෙවල් දෙක තුනක තමයි ගමේම රූපවාහිනියක් තිබුණේ. යනකොට රූපවාහිනිය දාලා තිබුණා. ඒකේ මොකද්ද ළමයි බලනවා. ළමයි දිව්වා ස්ටොප් බිම වාඩි වෙලා හිටපු පොඩි උන් ටික දිව්වා. අපි ගොඩ වෙනකොට. අපි වාඩි වුණාම මාමා කෙනෙක් ආවා වයසක. එවිල මේ ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න කියලා මේ මොකද්ද මේ ළමයි මේකක් දාලා මේක කැතයිනේ මේ හාමුදුරුවෝ ඉන්නවා මේක වහපල්ලා කිව්වා කවුරුවත් නැහැ. මේ මාමා මේක වහන්න දන්නේ නැහැ. කෑ ගැහුවා එහාට මෙහාට කවුරුවත් ආවේ නැහැ රූපවාහිනිය නිවන්න. අන්තිමේදී මාමා එයාගේ පරණ සරමක් ගෙනලා වැහුවා. වැඩිහිටියෝ ඉතින් හැම එකම දන්නේ නැහැ කියලා. මේක මේ ස්වාමීන් වහන්සේට බලන්න හොඳ නැහැ කියලා රෙද්දකින් පරණ සරමක් ගෙනලා වැහුවා. ඉතින් මේ
ඒක තමයි කියන්නේ. හැම දෙයකම දෙපැත්තක් තියෙනවා. ඉතින් වැඩි හිටියා දැනගන්න ඕනේ මම ඉතින් මේ වැඩි හිටියවත් ස්ථිර නෑ, නිත්‍ය නෑ, මැරෙනවනේ වැඩි හිටියෝ. ඉතින් ඒ කොයි දෙයකින් මත් නොවි, උමතු නොවි, උපේක්ෂා සහගත විවසිල්ලෙන් අවබෝධයෙන් කටයුතු කරනවා නම් අටලෝ දහමින් කෙනෙකුට කම්පා නොවි ජීවත් වෙන්න පුළුවන්. මට අවසර දෙන්න මහාචාර්යතුමා කතා කරන කලින් පාලක මැදිරියට යන පණිවිඩ කීපයක්. සිරිලක ඇසිදිසි සරසවි පින්දිම දොරින් දොරට දොර මඩලාවයි අප නැවතත් දොරමඩලාව සමග අපේ සම්මානිත මහාචාර්යතුමා. ඔව් දැන් අපි මම ඉස්සෙල්ලා කතා කළා මොකද මේ අටලෝ දහමින් කම්පා නොවි ඉන්න මොකද කරන්න ඕන කියලා. ඒකෝට තමයි අර අපේ හිත දෙපැත්තට හුරු කරලා ස්ප්‍රින්ග් එකක් බවට පත් කරගන්න. මේක තව පැත්තක් තියෙනවා මෙහෙම. මේ ලෝකේ ද්වන්දයක්නේ. දෙකක් තියෙන හැමතිස්සෙම. මේ දෙක නැත්නම් එකක් විතරක් තිබුණොත් මිනිසුන්ට ලෝකේ එපා වෙනවා. දැන් මෙහෙම හිතන්න. අපි මැරෙනවා කියලා. දැන් මැරෙනවට අකමැතිනේ. මේ ජීවත් වීම මැරෙන්නේ නැතුව හිටියොත් මොකද? මිනිස්සු බෝධි පූජා තියනවා මැරෙන්න කියලා. මේ අවුරුදු 60 70 වෙනකොටත් ජීවිතේ එපා වෙනවා. මේ අවුරුදු 500 බේත් බොන්නයි බේත් බොන්න අවුරුදු 500ක් විතර ඉන්නකොට මිනිස්සු පූජා තියන්නේ මැරෙන්න කියලා. ඉක්මනින් මැරෙන බේත් වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒකයි මොකද මේ අපි දැන් මෙහෙමනේ. දැන් හිතන්න මේ දොර මඩලාව. දැන් ඔබතුමා අපිට මොකක්වත් වෙලාවක් කියන්නේ නැතුව එන්න කියලා. මේක හෙට උදේ වෙනකම් එක දිගටම කරන්න ගියොත් ඔන්න ලාල් මහත්තයා එනකිටලා යයි. ආන්දරෝගයයි මටත් පුංචි වැඩක් තියෙනවා. ඉබේයි මට තනියෙන් තව කරන්න. ඇයි මේක ඉවරයක් නැත්නම් අපි දන්නවා මේක දැන් තව චුට්ටක් ඉවරයි කියලා. මේ ඉවර වෙන හින්දා තමයි මේකේ වටිනාකම තියෙන්නේ. ඕක හුඟ දෙනෙක් හිතන්නේ නැහැ. මේක අපි නිතරම බලන්න ඕනේ මේ ද්වන්දයක් තියෙන නිසා අපිට කෙරෝලක් තියෙන නිසා තමයි අපි මේ සතුටු වෙන්නේ. එතකොට ඒ වගේ මරණය කියන එක ජීවිතේට ආශිර්වාදයක්. අර මෙහෙමනේ අර මටත් මේ හාඳුරුව දැන් මේ කවි කියන්න පටන් ගන්න කවදක්වත් නැතුව මේ ගැන මටත් මතක් වුණා තව කවියක් මේක අවසන් කරන්න. මරණය ආශිර්වාද. දැන් මම ඇත්ත වශයෙන් කියන්නේ දැන් මිනි ඇටකටුවක් ගෙදරක තිබුණොත් එහෙම මිදුලේ හූනියම් කරලා කියලා මේකට ඉවරයක් නැහැ. මම නම් හිතනවා මේක හොඳ තැනක තිබ්බොත් එහෙම මේසයක් තුල ස්තෝපුවේ ගෙදර ඉන්න මිනිසුන්ට ආශිර්වාදයක්. මේක දකින වෙලාවේ අනිත්‍යයි කියලා හිතෙනවානේ. මේ ඉස්සර මේ මිනි මේව එකක් බලාගෙන හිටියා හදලත් තියෙනවා සමහරවල්ලාට දැන් ඇටසැකිලි. ඉතින් බලන්න ඒක භාවනා කරන්න කිව්වේ මොකද? ඒකෙන් මිනිසා උපසමයටපත් වෙනවා. සමනය වෙනවා. අර උත්තේජනය වෙන්නේ අර මද ගතියට එන්නේ නැහැ. අනේ මමත් මෙහෙමනේ කියලා එහෙම හිතනවානේ. ඉතින් ඒ නිසා මේකයි කවිය. දවසක වෙඬ රුපිඩකට සමකුළුණු හිත තව දවසකදී කළු ගලකට දෙවෙනි නැත මවගේ මල සිරුර යට කළ පොළව මත දුවගේ මගුල් පෝරුව ඉදි කෙරෙනු ඇත. ඒ වගේ තමයි ලෝකෙ. ඒ කවිය බොරලස්කමේ ජී.එච්. පෙරේරා. ජී.එච්. පෙරේරා හරිම ලස්සන. මොකද මේ ජීවිතයේ තියෙන මේ අටලෝ දහම ගැන නේ. ඒ අම්මා වලලා පුතන දුවගේ මගුල් පෝරුව ඉදිරි කරනවා නේ. ඒ විදිහේ තත්වයක් මේක අනිත් එක මේ අපි හිතන්න හොඳ නෑ මේ ලාභය කියන එකට පස්සේ තමයි අලාභය නෑ. ලාභය තුලම අලාභය සම්බන්ධ වෙලා තියෙනවා. අලාභය නැත්නම් ලාභය කියලා කියන්නේ කොහොමද? දැන් අලාභ වීමක් නැත්නම් ලෝකේ අපි ලාභයි කියන්නේ මොකේද? දැන් දුක් තිබුණේ නැත්නම් සැප කියන්නේ මොකේද? ගැහැණු නැත්නම් පිරිමි කියන්නේ කාටද? මේ එකක්වත් අර්ථවත් නැතුව යනවා ඔය නෙගටිව් එක නැත්නම්. සුදු නැත්නම් කළු කියන්නේ මොකේද? මේක අත්‍යව. ඒකනේ ලෝක ධර්ම කිව්වේ. ලෝකයේ ස්වභාවය මේ. ඉතින් ඒ නිසා ලෝකයේ ස්වභාවය ඔහොම පවතිනවා. මෙතන ප්‍රශ්නේ ඉන්නේ මේවයින් කම්පා වෙන හින්දානේ. අපි මේක ඕනේ මට මේක විතරයි ඕනේ මේකද. එහෙම නෙවෙයි. ඒක තියෙන හැටියටම තියෙන්න ඇරලා හරි කියලා හිටියනම් හරි. ඒකයි මේ තාදී ගුණය කියන්නේ. ඉතින් බුදුහාරෝ එහෙමයි. බුදුහාරෝ එහෙම කම්පා වුණේ නැහැ. රහතන් වහන්සේලා කම්පා වුණේ නැහැ. තවත්
උත්තමයෝ හිටියා මේ සමාජ කම්පා වුණේ නෑ එච්චර. මට ඇත්ත වශයෙන් මේ මට එතුමාගේ මේ දැන් අපි මේක හිතන්නකෝ ඒ නීතිඥ මහත්මයාත් එහෙම කෙනෙක්ලු මේ ලංකාවේ බොහොම ප්‍රසිද්ධ කෙනෙක් මම නම කියන්න හොඳ නෑ. මේ බුදුහාරුවොත් එහෙමනේ. දැන් ඔන්න බුදුහාරන්ට බයිනවා. සක්ඛ්‍යා කෝපන ඉබ්බා කන්හා බන්දු පවදා පච්චා මේ සාක්‍යෝ කියන්නේ මහා පහත් මිනිස්සු මහා බ්‍රහ්මගේ පතුලෙන් උපන්න මිනිස්සු ඕම කියා බයිනෝ. හරි බැන්නද බුදුහාරව අහගෙන ඉන්නවා. ඊට පස්සේ අහනවා දැන් අපිට මේකට බයින්න ඉතිපර මේ ඔය සාක්‍යෝ මොනවද වැරද්දක් කරලා තියනවද ඔයාට? අන්න බලන්නකෝ. මේක හරි මේ නේද? අර ආලෝකටත් එහෙමනේ කිව්වා මං කකුල් දෙකෙන් අල්ලලා ගහනවා පිටසක් වල ආරවම වගේ. එතකොට එහෙමනේ අර බුදුහාරෝ බොහොම සාමකාමී කියන්නේ අර උත්තේජනයටපත් වෙන්නේ නැහැ අරකින් නේ. අර මේකේ යථා තත්ත්වය තේරුම් ගන්නවා. අනිත් එක ඔක ඇඟේ වදිනවා. ඔය ඉස්සර මිනිස්සු කියන්නේ ඔක ඇඟෙන් ඇටයක් ගියාය නේද? එහෙම නැත්නම් ඔක ඇඟේ වැදුනේ. මේ මොකද්ද ඕකනේ? ඔය වචනයක් ඕක හුලඟේ ගියා ඉවරයිනේ. බලන්නේ අපේ ගැමි අය අර අපේ බෞද්ධ සංස්කෘතියෙන් හික්මිච්ච අයනේ. ඒ මිනිස්සු එහෙම මරා ගන්න ගියේ නෑ. ඒ මිනිස්සු ඒක බොහෝම සරලව විසඳගත්තා. නේද? ඉතින් රණ්ඩු දබර උනේ නෑ පවුල් වල. මොකද ඒ කවදාක්වත් කියන්න යන්නේ නෑ. ඕ මොකද්ද ඉතින් අපේ මිනිස්සුන් මොකෙල් නිකන් ඉන්නවා. මෙන්න මේක තමයි මේ සරලකම. අන්න ඒකත් අවශ්‍යයි මේකට. අර ඔය මගේ කියලා අරගෙන ගොඩාක් ගොඩ ගහගත්තාම නේ සරලකම නැත්තේ. ඒතකොට බහුභාණ්ඩිකනේ. ඉතින් ඒ නිසා මේ ජීවිතේ බොහොම සරල විදිහට මේ අර මොකද්ද එමා නේද මේ ජේන් ඔස්ටින්ගේ ඒකේ තියෙනවා මේ taking thousands of matters in simple ඔන්න ඔයලා මේ තරුණයෝ කියනවලු නිකන් දහසක් ගණන් මේ ප්‍රශ්න මේ නිකන් සීල්ලට හරියට යනවා කියලා. ඉතින් මිනිස්සුන්ට එහෙම ජීවිතයක් ගත කරන්න පුළුවන් නම් සරලව. ඇත්ත වශයෙන්ම දැන් මේ හාමුදුරුවෝ මම මේ කියන්නේ දැන් අපි අවුරුදු 30 40ක් අපි ඔය එකට වැඩ කළා. hina වෙච්ච නැති දවසක් නැහැ. ඒ කියන්නේ හැමදාම මේ දැන් දේශන කරලා ඇවිදිලා පොඩි විවේකයකට හරි කන්න බොන්න හරි මොන හරි ඉන්නේ ඒතොන්ට මිදවල. ඉතින් හරි සැහැල්ලුයි ජීවිතේ. මොනවා හරි කියවනවා ඔය වගේ කතන්දරයක් හරි මොකක් හරි එකක් කියවනවා. කියලා ඉතින් ඕක සන්තෝෂෙන් ඉතින් ඉන්නේ. ඉතින් ඒක තමයි මේ සැහැල්ලු ජීවිතේ කියන්නේ. දේශනේ මුළුයි තියාගෙන ආවනම්. ඔව් ඕක මහා දාන මම මහාචාර්ය අරම කිය. දැන් නින්දා ප්‍රශංසා කියලා තියෙන අටලෝ දහමේ දැන් අපි කියනවා සාමාන්‍ය වහර කියන ගල් සහ මල්. අනේ මට ඒක අමතක වුණා එකක් මෙතුමා අර පන්තලේ ආන්දරුව කිව්වලු අර නත්ති ලෝකේ අනින්දිතෝ ඒක අර මුල් කැලලක් කියනවා නම් හොඳයි පෝරාණ මේතන් අතුලට උපාසකට කියන්නේ අතුල මේක මහා පරණ ඉඳන් තියෙන එකක් නේතන් අජ්ජ තනා මේ අද විතරක් තියෙන එකක් නෙමෙයි නින්දන්ති තුන්හිමාසීනං නිස්සබ්දව ඉන්න අයටත් නින්දා කරනවා නින්දන්ති බහුබාණිනං ගොඩක් කතා කරන අයටත් බයිනවා මිතභානින්පි නින්දාති ප්‍රමාණයට කතා කරන මිනිහටත් බයිනවා නත්ති ලෝකේ අනින්දිතෝ නින්දා නොලපු කෙනෙක් ලෝකේ කතාව ඔගේ නිදාන කතාවත් එක්ක කිව්වද ඒකයි ඒක හරි වටිනවා මල් වටිනවා මල් පූජනීයයි ලස්සනයි අලංකාරයි හැබැයි ඉතින් පර වෙනවා ඒක අනිත්‍ය ස්වභාවය මල් වලට වඩා සමහරට ගල් ප්‍රයෝජන වෙන්න පුළුවන් ගයක් වගේ හදා ගන්න පුළුවන් ගල් වලින් දොරමඩලාම කියවෙච්ච කාරණාවක් ඉතින් ගල් ගහන අය ඉන්නවනේ ඉතින් ඒ ගල් ටික එකතු කරලා මම ගයක් හදා ගන්නවා ඒ වගේ අනිත් එක ඉතින් මලේ ලස්සනකුත් නෑනේ මේ දැන් හිතන්නකෝ මේ තියෙන මල් අපි හදන මල් තියෙනවනේ ඒකේ වටිනාකමක් නෑනේ එයි මොකද පර වෙන්නේ මොකද පර වෙනව නම් තමයි යෝගේ වටිනාකම තියෙන්නේ නේ ඒකයි දැන් අපේ හාමුදුරුවෝ අර ජීව විද්‍යා පාඩමක් පටන් ගන්නවා කියලා මට හිතුණා ශරීරයේ අවයව ගැන කිව්වනේ දෙක තියෙනවා ඔක්කොම දෙක කිව්වම දැන් ළමයිම නොයි ප්‍රඥාන්නේ දිනවා ගෙවල් වල කියලා ශරීරයේ තනි අවයව තියෙන ඉන්ද්‍රියන් තියෙන ඒවත් තියෙනවා දැන් ඇතුලේ ආමාශය අපි අක්මාව වගේ ඒවා තියෙන බහුල වශයෙන් තියෙන්නේ හැබැයි වැඩිපුර තියෙන්නේ දෙක තමයි අපි මම බැලුවා ටෙලිවිෂන් ඉස්කෝලේත් අපි ඔය කතා කරනවා ජීව විද්‍යාව හරි වටේට අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ පැහැදිලි ජයලාල් මහත්තයා හැබැයි මේ අනිත් එකත් අපි කියන්න ඕනේ මේ ඔය සමහර ඒවා එකක් තියෙනවා නේද ඒ වුණාට දෙකක් දැන් දිව දෙකයි ඒ දෙක තිබ්බොත් භයානකයි ඒක දෙකක් තියෙනවා දෙක එක වගේ පෙවුනට අර කවි මේ මමත් කවියෙක් කියන්න ඕන නැත්නම් හරියන්නේ මේ වැඩේ ඔය ජීත් පෙරේරා මහත්තයා කියන කියපු නිසා මේ එතුමා ගත්තලු මේ අලුත්ම මෝටර රථයක් ඒ කාලේ කවි සමයේදී. එතකොට ඔය ඉන්නෝනේ තව කවි මහත්වරු
කොළඹ යුගයේ කවීන්. ඉතින් මේ කවියෝ නම් නොකිව්වට ඉතින් ජී.එච්. පෙරේරා මහත්තයා තමන්ගේ නෝනවත් දාගෙන කාරකේ අලුත්ම කාරකේ නම්බරේ EY 805. මේකට හේතුව අර කවිය. ඉතින් ඇවිල්ලා කිව්වලු කාරක නවත්තලා අලුත් කාර් එකක් ගත්තා. චන්ද්‍රශ්‍රී සෝමිර චන්ද්‍රශ්‍රී මහත්තයාට කිව්වලු කවියක් කියනකො මේකට කියලා. අලුත් කාර් එකක් ගත්තා. මෙහෙම බලලා කිව්වලු 8 දෙපැත්තේ මැද බින්දුවකි ඇත්තේ EY කරත්තේ ඉදුණු ගස්ලක් බද්ද ඇත්තේ ජීවිතේ අර අනික් කෙරවලට යන එක්කෙනා ඇතුලේ ඉන්නවා මේක අනිත්‍යයි කාර්යක කොච්චර පොලිසියලා කාන්තාවක් ඇතුලේ ඉන්නවද? ඇතුලේ ඉන්නවා බිරිඳ. ඉතින් වයසට ගිහිල්ලානේ දැන්. ඉතින් මෙහෙම කියනකොට අර මං මේ කිය යුතු කොටස කියන්නම්. චුට්ටක් නැගිටින්න ඕන හිමි. දැන් මං එනකොට මේ අවිසාවෙල්ල පැත්තේ සර් මේ රබර් වත්තක කාන්තාව දෙන්නේ රණ්ඩු වෙනවා. එක කාන්තාවක් කිරි කපනවා. කිරි කට්ටි කපන කාන්තාව අර වටේට ගහ වටේට බොහොම සියුම් මේ කොහොම කපන බොහොම ඉවසීමෙන් ඒ කාන්තාව අනිත් දිහාට යනවා. එනකොට ඒ කාන්තාවත් එක්ක රණ්ඩු අදින අනිත් කාන්තාව ටික හරි කට සැරයි. හැබැයි බබලා හිතේ ඉතින් බලලා මං වන්ද දිව්‍ය ලෝකයේ නේ ඈ දෙම කො කටයත්තේ කියන අර මිනිස්සයා මේ හටලෝ දාම තේරුම් ගත්ත මිනිස්සයා බොම මේ වැඩේ කරනවා පොල් කට්ටක් තියෙනවා ක්ලිප් එකක් ගහනවා අනිත් ගහට යනවා අර ගෑනුයි කෙනා එතනටත් යනවා ඔබ දැනගනින් තොපිය ගමෙන් එළවනවා මම ගමෙන්ම එළවනවා ඊටහන්ක හන්දෑවට මගේ මිනිහනකම් ඔන්න ඔහමත් බනිනවා. අර මිනිස්සේ ඒ ගහත් කපලා තව එකට පැත්තක මමත් මෙහෙම දත වැඳ බලාගෙන ඉන්න. ඔහොම කියන ගස් පහක් හයක් දැන් කිරි කපාගෙන පල්ලෙහාට කාන්තාව යනවා. ඒ ඔක්කොමටම පුදුම වචන වලින් කී බැන්න අර කාන්තාවට. කාන්තාව නෙමෙයි මුකුත් කළේ. එයාගේ වැඩේ එයා ගස් පහක හයක කිරි කපනවා දැන්. පොලිමට යනකොට ඊළඟ එකට යනකොට මං උට මෙච්චර බැන්නා මටත් බැනහන්කෝ වචනකින් හරි අර දෙපැත්තනේ සර් අනිත් පැත්තෙන් එකක් එන්නේ නැතුව මෙයා තනියම පන්දුවට පහර දීදී යනවා ඒක වැඩක් නෑ නේද උපේක්ෂා සාරගත ජීවිතේ බලන එක්කෙනා ජය ගන්නවා. එහෙම දරා ගන්න මිනිස්සු ඉන්න අකම්පිත මිනිස්සු. ඒ කියන්නේ අපි හිතුවට මේ උගත්කමින් විද්වත්කමින් ප්‍රඥකමින් එන්නේ කියලා. ඒ තරම් දැන උගත්කමක් නැති අය හොඳට දරා ගන්න අය ඉන්නවා. ඔව් ගමේ ඉන්න හොඳ වැඩිහිටියෝ හැම දෙයක්ම දරා ගන්න ශක්තිය දෙන අය. සමහරට මේ උගත් අය තමයි යෝග දරා ගන්න බෑ. ඒ වෙනේව තියෙන. අර කර්මය බලපානවද කියලා ප්‍රශ්නයක් අහලා තිබුණා මේ දරා ගැනීම. ඉතින් කර්මය කියන්නේ පුද්ගලයාගේ චර්යාව. දැන් මේක ගන්නකො ලාභ ලැබෙන්නේ ඇයි පාඩු වෙන්නේ ඇයි අපේ චර්යාව. කීර්තිය ලැබෙන්නේ ඇයි මේ අපකීර්තිය ලැබෙන්නේ ඇයි මිනිහාගේ චර්යාව. අපේ ක්‍රියාකාරකම්. අපේ ක්‍රියා නින්දා කරන්නේ ඇයි ප්‍රශංසා කරන්නේ ඇයි අපේ චර්යාව නේ. ඉතින් ඔය ඔක්කොම අපේ චර්යාව හින්දා. ඉතින් චර්යාව කියන්නේ කර්මය ක්‍රියාවල් නේ. අපි කරන ක්‍රියාවලින් මේක වෙන්නේ ඔක්කොම. ලාභ ලැබෙන්නේත් අපි කරන ක්‍රියාවලින්. අලාභ ලැබෙන්නේත් එහෙම. නින්දා ප්‍රශංසා ලැබෙන්නේත් එහෙම නේ. ඉතින් එහෙමනම් මේක තනිකරම කර්මය. වෙන මොකුත් නෙමෙයි. පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන ලෝකයමයි ඔබට එරෙහි වී නැගිටින්නේ කියලා වටින ගීයක් ආචාර්ය නන්දා මාල්නිය ගායනා කරන. දැන් ඉතින් ඔය දේශපාලනය ගැනත් ඔබ වහන්සේ සඳහන් කළා. අර කිව්වා වගේ අර ඉදිමෙන චරිත දේශපාලනෙත් එනවා නේද? තනතුරු නම්බු නාමත් එක්ක පොඩි දැන් සාමාන්‍ය පොඩි ප්‍රාදේශීය සභාවේ ඉන්න කෙනා ඊට උඩේකට ගියාම පොඩ්ඩක් හැබැයි එහෙම නැති ඈත් ඉන්නවා. එන්න අර වී කරලා නැවෙනවා වගේ නැවෙන ඈත් ඉන්නවා. කිරිවදිනවා. එහෙමයි දේශපාලනෙත් ඉන්නවා එහෙමයි. හොඳයි. ඒ අය කිව්වේ නැති වුණාට බොහොම බුද්ධිමත් අය. කලා ක්ෂේත්‍රයේ හැම තැනම එහෙමයි ඉන්න පුළුවන්. ඉතින් ලැබෙන්න පුළුවන් තරම් ඒ වගේ නැවෙන්න පුළුවන් නම් වටිනව නේද? අනිවාර්යයෙන්ම. සරල වෙන්න පුළුවන් නම් එතකොට දෙනකොට අතුපාත් වෙන්න ඕනනේ. ඒ වගේම පැදුරේ ඉන්නකොට වැටෙන්න තැනක් නැහැ කියලා හිතා ඉන්නවනේ ඒකත් වටිනවා. පූජාසනේ තියෙන හැම කවදාද ගල් ගහන්න පුළුවන් කියලා හිතා ඉන්න එක වටිනවා.
ඉතින් හොඳ දේවල් කියලා තියෙනවා මතක් කරගන්න තමයි මේ කාලේ දුන්නේ අපට. ජීවිතය ගැන, සෝබාදහම ගැන, අටලෝ දහම ගැන හිතන්න වටින කාලයක් විරාමයක් දුන්නේ. ඕක ජීවිතේටම වැදගත්. අපි හැමෝටම වැදගත් කාලයක් දුන්නේ. ඒක නැවත මතක් කිරීමක් අපි මේ දොරමඩලාවෙන් කළේ. අටලෝ දහමේ කම්පා නොවේ මේ ගුණය. මහාචාර්ය පූජ්‍යපාද දේවාලයේ මෙදානන්ද ස්වාමීන් වහන්සේට අපේ নমස්කාර පූර්වක ගෞරවය පුද කරන්නට කැමැති. කැලණි විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනසේ හිටපු මහාචාර්ය ස්වාමීන් වහන්සේ, ඒ වගේම සම්මානිත මහාචාර්ය වෛද්‍ය සුමනපාල ගල්මංගොඩ සූරීන්ට අපේ ගෞරව ස්තුතිය පුද කරන්නට කැමැති. කැලණි විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනසේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමා, ඒ වගේම සම්මානීය රංගවේදී ජයලාල් රෝහණ මහත්මයා කතිකාචාර්යතුමා, ඔබතුමාටත් අපේ ගෞරව ස්තුතිය පුද කරනවා. නැවතත් දොරමඩලාවෙන් හැමෝට සමු ගන්නවා ඔබ හිතයි. දොරින් දොරට දොර මඩලාවයි